60 විනාඩි 55ක් විනාඩි 55ක්ම මම ඉන්නේ LinkedIn එක ඇතුලේ. විනාඩි 5යි මම Facebook එකට ඇවිල්ලා යන්නේ. මොන හරි පෝස්ට් එකක් දැම්මා. කාගේ හරි එකට පොඩ්ඩක් එහෙට මෙහෙට ලයික් එකක් දැම්මා ගියා. මොකද එතන ගත යුත්තක් නෑ නෙවෙයි. හරි අමාරුයි ගත යුත්තක් තෝරගන්න. මොකද 5000ක් මට යාළුවෝ ඉන්නවනම් වැඩි හරියක් නිකන් සම්ප්‍රප්පලාප තමයි දාන්නේ. 5ක් ඉන්න පුළුවන් හොඳ දේවල් දාන්න. නමුත් අපි LinkedIn එක ඇතුළට ආවම 99ක් ඉන්නේ හොඳ content දාන අය. ඒක ඇතුළට ගිහිල්ලා ආවම හරියට පුස්තකාලයක ඇතුළට ගිහිල්ලා ආවා වගේ. විශ්වවිද්‍යාලයක ඇතුළට ගිහිල්ලා ආවා වගේ. එහෙම නැත්නම් ව්‍යාපාරික සමුළුවකට ගිහිල්ලා ආවා වගේ. ඒක ඇතුළේ තියෙන්නේ මේ වගේ දේවල් විතරයි. ඒකට ඇතුළට විනාඩි 10ක් ගිහලා එළියට එනකොට අපි දැනුවත් භාවයෙන් පෝෂණය වෙලා තමයි එළියට එන්නේ. ඉතින් ඒක නිසා ඒක මට ඉල්ලීමක් කරන්න තියෙනවා. අද දැන් මෙතන ඉන්නවා මේ වෙනකොට 241ක්. මේ 241 දෙනාගෙන් අපි කියමුකෝ අපි අර ඉස්සලා කිව්වා වගේ 120කට LinkedIn නැත්නම් ඒ 120ම LinkedIn account එකක් හදාගෙන Facebook එකේ තියෙන දහජරාව ටික ගෙනියලා LinkedIn එකට දාන්න එහෙම එපා. අපි එහෙම ඒවා දකින්න. අපි උත්සාහ කරනවා LinkedIn එක වෘත්තිමය මට්ටමේ පවත්වාගෙන යන්න. ඔය අතරේ කවුරු හරි ඇවිල්ලා LinkedIn එකේ දානවා කඳුලක් හැලුනම මෙන්න මෙහෙමයි වෙන්නේ. එහෙම නැත්නම් අර Facebook එකේ තියෙන සේරම කවි ගායනා ඒ ඔක්කොම ගෙනල්ලා අරකේ හලනවා. ඉතින් ඔය අතර එක්කෙනෙක් දෙන්නේ කෝකට ලයික් එකකුත් දානවා. ඊට පස්සේ ඒකෙන් බොහොම ධෛර්යයටපත් වෙනවා. ෂා මාරයි මන් දාන ඔක්කොටම ලයික් එකක් එනවා කියලා. නමුත් වෙන්නේ අපිට පහසුකමක් දීලා තියෙනවා LinkedIn එක ඇතුලේ අපි අකමැති පෝස්ට් එකක් තියෙනවනම් එතන ඩොට් තුනක් තියෙනවා ගිහිල්ලා මට කියත හැකි මම මේ පෝස්ට් එක දකින්න කැමති නෑ. එතකොට ඒගොල්ලන් අහනවා ඇයි මේක? එතකොට ගොඩක් වෙලාවට මම කියන්නේ මේක මම නිතර දැකලා තියෙන එකක්. මේක පරණ පෝස්ට් එකක්. මේක රීසයිකල් කරලා තියෙන්නේ. එතකොට ඇල්ගොරිතම් එක මට ඒවා පෙන්වන එක නවත්තනවා. අර ඒවා දාන එක්කෙනාගේ පෝස්ට් මේක ඇතුලේ ඕගාලා එහෙට මෙහෙට යන එක අඩු කරලා දානවා. ඉතින් ඒ හින්දා ඔබ LinkedIn එක ඇතුළට එන්න ඉගෙන ගන්න. හැබැයි Facebook එකේ තියෙන දහජරාම මේක ඇතුළට ගේන්න එපා. අපි ඔක්කොටම උදව් කරන්න අර මිලියන 750ක් මේක ඇතුළේ ඉන්න විශේෂ හේතුවක් තියෙනවා. ලෝකේ තියෙන එකම වෘත්තිමය මට්ටමේ නෙට්වර්ක් එක, ලෝකේ තියෙන ආරක්ෂිතම නෙට්වර්ක් එක. ඔබ ගිහිල්ලා කවුරු හරි ගෑනු ළමයෙකුට හරි කාට හරි ගිහිල්ලා ඉන්බොක්ස් එකට බහැලා මොනවා හරි කිව්වනම් එතනම ඩොට් තුනක් තියෙනවා. ඒක රිපෝට් කරන්න පුළුවන් ඒ වෙලෙම. Facebook එක වගේ නෙවෙයි LinkedIn එක අති මහත් වෙහෙසක් ගන්නවා ඒ වගේ accounts block කරලා දාන්න. හිටපු ගමන් අපි දකිනවා ගෑන් ළමයි දානවා LinkedIn එක කියන්නේ dating site එකක් නෙවෙයි කියලා. ඒ දාන්නේ යාට කවුරු හරි යම්කිසි හිත රිදෙන දෙයක් බලපෑමක් වෙන දෙයක් ගිහිල්ලා inbox එකේ ලියලා ඇති. එයාට කෙලින්ම ඒ account එක delete වෙන size එකට report කරන්න පුළුවන්. කීයටවත් අපිට දැනගන්න බෑ කවුරු හරි මාව report කරාද කියලා. නමුත් account එක ගැලවිලා යනවා. ඉතින් ඒ හින්දා කරුණාකරලා මෙහි තියෙන දේවල් එහෙට ගෙනියන්න එපා. එතනින් අලුත් දෙයක් ඉගෙනගෙන වෘත්තිමය මට්ටමේ අපිට මේක පවත්වාගෙන යන්න උදව් කරන්න. දැන් මම අද කතා කරන්න යන්නේ නැහැ LinkedIn account එකක් හදාගන්න යන විදිය. ඒ ඔබට Facebook account එකක් තියෙනවා නම් Instagram account එකක් තියෙනවා නම් ඒක හදාගන්න විදියටම තමයි ඔබේ LinkedIn account එක හදාගන්න යන්නේ. මම දැන් අද ඔබට පෙන්වන්න යන්නේ LinkedIn account එකක් හදාගත්තට පස්සේ ඉස්සල්ලාම තියෙනවා 50%ක වැඩ පිළිවෙලක්. ඒකට අපි කියනවා profile optimization. අපේ profile එක හරි ගස්ස ගන්න එක. එතකොට දැන් මම කරන්න යන්නේ ඉස්සල්ලාම අපි profile එක optimize කරගන්නේ කොහොමද කියලා මගේ LinkedIn එක ආධාරයෙන් මම පෙන්වන්නයි යන්නේ ඔයගලන්ට. මම හිතන්නේ මට sharing facility එක දීලා තියෙනවා වෙන්න ඕනේ. ඔව්. තම ඇක්සස් දුන්න දැන් පුළුවන් ඇති. දුන්නනේ. හරි. තප්පරයක් දෙන්න මට. මේක ෂෙයා කරන්න විදියක් නැහැ තප්පරයක් දෙන්න.
මගේ ස්ක්‍රීන් එක පේනවද? තවම නෑ සර්. හරි. දැන් කොහොමද? දැන් හරි. හරි. එතකොට දැන් මම ඉස්සෙල්ලාම කරන්න යන්නේ මගේ ප්‍රොෆයිල් එක මම ගන්න යන්නේ. දැන් අපි account එකක් ඇරියම කරන්න ඕනි දේවල් මොනවද කියලා අපි දැන් කතා කරමු. පළවෙනිම දේ තමයි account එකක් ඇරියම මෙන්න මෙතනට අපි හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක් දාන්න ඕනේ. දැන් ඔබට පේනවා ඉතින් මගේ පින්තූරේ මේ උඩුකය ඡායාරූපයක් තමයි දාලා තියෙන්නේ. ගොඩක් අය මෙතනට සමහර වෙලාවට මේ යාළු මිත්‍රයොත් එක්ක ඉන්න ෆොටෝ දානවා. නැත්නම් අහක බලාගෙන ඉන්න ෆොටෝ දානවා. එහෙම නැත්නම් මුළු ශරීරස්කන්ධයම ඔක ඇතුළට දානවා. හිසේ සිට පාදාන්තය දක්වා. එහෙම කරන්න එපා. පොඩි ඉඩක් නේ තියෙන්නේ මේ රුපියල් 2 කාසියක් වගේ මෙතන තියෙන්නේ. ඉතින් මෙතනට ඔබේ උඩුකයේ ඡායාරූපයක් මතක ඇතුව දාන්න. ඒක පළවෙනිම කාරණේ. ඒක පොඩ්ඩක් සිනහමුසු මූණින් වගේ ඉන්න එකක් රවාගෙන ඉන්න පින්තූරයක් දාන්න එපා. දෙවෙනි කාරණේ අපිට LinkedIn එකේ දීලා තියෙනවා මෙතනට background picture එකක් දාන්න පුළුවන් Facebook එකේ වගේම. ඒතර මෙතනදී අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි කාපුවා බීපුවා නාපුවා දාන්නේ අපේ වෘත්තිමය මට්ටම පෙන්වන්න පුළුවන් જાති එකක් තමයි අපි මෙතන දාන්නේ. ඔබ කොහේ හරි කතාවක් පවත්වලා තියෙනවා කවුරු හරි ෆොටෝ එකක් අරන් තියෙනවනම් ඒක මෙතනට දාන්න පුළුවන්. ඔබ සහතිකයක් අරන් තියෙනවනම් විශ්වවිද්‍යාලෙදී කොහෙදී හරි එහෙම නැත්නම් චේම්බර් ඔෆ් කොමර්ස් එකේදී හරි කොහෙදී හරි ඒක මෙතනට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කුඩා හරි කමක් නැහැ. කණ්ඩායමක් ඉස්සරහා යම්කිසි බිස්නස් ප්‍රසන්ටේෂන් එකක් කරගෙන ඉන්න පින්තූරයක් තියෙනවනම් ඒක මෙතන දාන්න පුළුවන්. අපි කියමුකෝ ඔබ නවගිය ආයතනයක වැඩ කරනවා කියලා. අපි හිතමුකෝ ඔබ වැඩ කරනවා මයික්‍රොසොෆ්ට් සමාගමේ. ඔබට පුළුවන් මයික්‍රොසොෆ්ට් සමාගමේ හෙඩ් ඔෆිස් එක ගාවට ගිහිල්ලා එතන අර ලොකු ඒගොල්ලන්ගේ බෝඩ් එක ගාව හිටගත්ත පින්තූරයක් දාන්න පුළුවන්. ඒ වගේ ඔබට කැමති විදියකට හැබැයි තමන්ගේ වෘත්තිමය මට්ටම පේන විදියට තමන්ගේ දක්ෂකම පේන જાතිය පින්තූරයක් මෙතෙන්ට දාන්න. එතකොට අපි අර කතාවටත් කියනවා පින්තූරයකට පුළුවන් වචන 1000ක් කතා කරන්න. දැන් මගේ පින්තූරේ දැක්කම කාට හරි මොනා හරි හිතෙනවද? මං කාගෙන් හරි අහන්නම් මේ වෙලාවේ. කවුරු හරි මයික් එක ඕපන් කරලා කතා කරන්න බලන්න. දැන් මගේ මේ බෑග්ග්‍රවුන්ඩ් පින්තූරේ දැක්කම මොනවද ඔබේ හිතට එන්නේ? මං කවුරු කියලා හිතට එනවද? ටක් ගාලා උත්තරයක් ඕනේ. මං යන ගමන් ඉඳලා ප්‍රශ්නයක් දෙකක් අහන්න ඉඩ තියෙනවා. ඉක්මනට ඕනේ. බය වෙන්න එපා මෙතන මෝඩ උත්තර නැහැ. මෝඩ ප්‍රශ්න නැහැ. දැන් මම මේ දාලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් පින්තූරේ දැක්කම මං ගැන ඔබේ හිතට මොනවද එන්නේ? මම මේ මොකද්ද කියන්න හදලා තියෙන්නේ? වැදගත් පුද්ගලයෙක් කියලා හිතනවා. ඔව්. යහන් මං කාරණා දෙකක් මෙතන කියන්න උත්සාහ කරා. පළවෙනි කාරණේ තමයි ඔබට පේනවා ඇති මේ හැමේ වර්ණයේ මෙතන ඉන්න අයගේ. මේ ඉන්නේ කාම්බෝඩියානු ජාතිකයෝ. මං එහෙ ගිය වෙලාවක එහෙ විශ්වවිද්‍යාලයක ව්‍යවසායකත්වය ගැන මේ දේශනයක් පැවැත්තුවා. ඒ වෙලාවේ මේකට දාන්න නෙමෙයි මේ පින්තූරේ ගත්තේ. එතකොට ඒගොල්ලන්ගේ හිටපු කතිකාචාර්යවරයා සහ ඒ ළමයි ටික තමයි මෙතන ඉන්නේ. රොයල් කැම්බෝඩියන් යුනිවර්සිටි කියන එකේ. ඒතර මට පෙන්වන්න ඕන නම් මම පිටරටවල වල ගිහිල්ලත් යම් යම් දේශන පවත්වනවා කියලා. ඊළඟට මම ඒ වගේ පුද්ගලික කන්සල්ටන්ට් කෙනෙක් දේශකයෙක් කියලාත් මට පෙන්වන්න ඕන වුණා. ඒ දෙකම මේ පින්තූරෙන් කියවෙනවා. පින්තූරේ බලපු ගමන් කට්ටිය හිතනවා ආරයිට් මෙයා අන්තර්ජාතික කෙනෙක්. ඒක තමයි මට පෙන්වන්න ඕනේ. ඉතින් ඔබ ගැන වඩා හොඳ දෙයක් දාන්න පුළුවන් පින්තූරයක් දාන්න. දෙවෙනි කාරණේ තමයි නමට පස්සේ ඔබ යොදන මේ කොටසට අපි කියනවා හෙඩ්ලයින් කියලා. මේ හෙඩ්ලයින් එක සාමාන්‍යයෙන් වෙන්නේ මේ තියෙන්නේ මම වර්තමානයේ රැකියාව කරන තැන. නැත්තම් මගේම ව්‍යාපාරය. co-founder Quantum Leap Private Limited. දැන් මම හෙඩ්ලයින් එක මට ඕනි දේ නොදැම්මොත් LinkedIn එක මොකද කරන්නේ? මගේ වර්තමාන රැකියාව මම මෙතන ලියලා තිබුණොත් ස්ටුඩන්ට් කියලා එයා මොකද කරන්නේ? ඒක අරගෙන මෙතනට දානවා උඩට මේ හෙඩ්ලයින් එකට දානවා. මෙතන. එතකොට මෙතන දීලා තියෙනවා characters 220ක්. අකුරු 220ක් යොදන්න පුළුවන්. දැන් පහළ තමන්ගේ රැකියාව තියෙන නිසා ඒක මෙතන තියන්න දෙන්න එපා. ඔබේ පුද්ගලික සන්නාමය නැත්නම් ඔබේ personal brand එක ඔබේ රැකියාව නෙවෙයි. ඔබේ රැකියාව කියන්නේ එකක්. උදාහරණයකට ඔබ අපි හිතමුකෝ web developer කෙනෙක්. නැත්නම් ඔබ software developer කෙනෙක්. ඒතර ඔබේ රැකියාව software developer වුණාට ඔබේ වෘත්තිය නැත්නම් professionally වෘත්තිමය මට්ටමින් ඔබ ඊට එහා ගිය කෙනෙක්. එහෙම නැත්නම් ඔබේ personal brand එක ඊට වැඩිය වෙනස්. එතකොට මම personal brand දැන් මගේ කම්පැනි එක ගත්තොත් මට උන්නම් මෙතන දාන්න පුළුවන් ඩිරෙක්ටර් කියලා. ඉතින් මම මෙතන ඩිරෙක්ටර් කියලා දාලා වැඩක් නැහැ. මොකද පහළ ඒක කොහොමද තියෙනවා. ඩිරෙක්ටර් කියන එක මගේ personal brand එක නෙවෙයි. එතකොට මම මෙතන දාලා තියෙනවා I have helped 30,000 professionals. මම 30000කට මිනිසුන්ට උදව් කරලා තියෙනවා. ඊට අමතරව මම දාලා තියෙනවා මම CEO coach කෙනෙක්. මම personal branding strategist කෙනෙක්.
මම LinkedIn මාකටිං කරනවා, මම ලයිව් ස්ට්‍රීමර් කෙනෙක්, සහ මම සේල්ස් පැත්තේ ට්‍රේනින් කරනවා කියන එක තමයි මේ දාලා තියෙන්නේ. ඒතර ඔබට ලියන්න පුළුවන් ඔබ මොන જાතියේ කෙනෙක්ද කියලා. ඒ ඇවිල්ලා ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එක. එතකොට ඔබට දාන්න පුළුවන් ඔබ වෙබ්සයිට් හදන කෙනෙක් නම් පහළ ලියන්නේ ඔබේ රැකියාව හැටියට ඔබ වෙබ් ඩෙවලොපර් කියලා. නමුත් ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එකට ඔබ ලියාවි අපි කියමුකෝ එක්ස්පීරියන්ස් මම තව උදාහරණයක් දෙන්න. වෙනත් උදාහරණයක් දෙන්නම්කෝ. මම දන්නේ නැති ඒවාක් තියෙනවනේ. දැන් මගේ මිත්‍රයෙක් ඉන්නවා. එයා ඇවිල්ලා මේ නෙට්වර්ක් ඉංජිනේර් කෙනෙක්. එයාගේ විසිටින් කාඩ් එකේ පවා ගහලා තියෙන ලංකාවේ නමගේ කම්පැනි එකට වැඩ කරනවා නෙට්වර්ක් ඉංජිනේර්. එයා මෙතන දාලා තියෙන්නේ නෙට්වර්ක් ඉංජිනේර්. මම කිව්වා ඔයාගේ වෘත්තිය නෙට්වර්ක් ඉංජිනේර් වුණාට ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක නෙට්වර්ක් ඉංජිනේර් නෙවෙයි. ඔයා IT ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඊට පස්සේ එයා දැම්මා IT ප්‍රොෆෙෂනල් කියලා. ඕනනම් දාන්න පුළුවන් සීනියර් නෙට්වර්කින් ප්‍රොෆෙෂනල් කියලා දාන්න පුළුවන්. එහෙම තමයි ඔබ ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එක හරි ගස්ස ගන්න. දැන් ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා මම හිතනවා. කවුරු හරි කෙනෙක් දාලා තියෙන ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා. පේනවා සර්. පේනවනේ. right. thank you very much. එතකොට මේ හෙඩ්ලයින් එක පුරව ගන්න. මොකුත් දැනට දාන්න නැත්නම් මෙතන ඔබේ ජොබ් එක දැම්මත් කමන්නේ මේක දාන්නේ කොහොමද මෙතන මෙතන මේ පෙන්සිල් බටන් එක එබුවම මේක ඕපන් වෙනවා අපිට මෙතන මට තවත් ලියන්න පුළුවන් මෙතන මේ තවත් අකුරු 10ක් 12ක් මෙතන ලියන්න පුළුවන් මගේ නම ලියලා මේවා ටික දාන්න පුළුවන්. ඒතකොට current position එක co-founded quantum leap. නමුත් මගේ headline එක මගේ current position එක නෙවෙයි. ඕන නම් ඒකම දාන්නත් පුළුවන්. දාලා අපිට තියෙන්නේ මේක save කරන්න. මේක save කරාම මෙතන වැටෙනවා මගේ headline. ඕක තමයි පළවෙනි. එතකොට මේ contact info ටික මතක ඇතුව දාන්න. මම දාලා තියෙනවා මගේ YouTube channel එක, මගේ LinkedIn name එක තියෙනවා, මගේ mobile number එක තියෙනවා, මගේ email address එක තියෙනවා, මගේ Twitter account එක තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් මාව හොයාගන්න ඕනේ නම් මගේ contacts වලට ගියාම මගේ mobile එක, මගේ email එක මාව contact කරන්න පුළුවන් සියලුම ආකාර ටික දීලා තියෙනවා. මොකද මේවයි මම පහසු කරවලා තියෙනවා අනිත් අයට මාව සොයාගන්න. දැන් ඔබ රැකියාවක් සොයන කෙනෙක් නෙවෙයි නම් අනිත් අය ඔබ සොයාගත ගන්න ඕන නැහැ කියලා හිතනවා නම් මොබයිල් නම්බරේ දාන්න එපා. දැන් ඔබ කාන්තාවක් නම් ඔබ රැකියාවක් හොයන්නෙත් නැත්නම් බිස්නස් හොයන්නෙත් නැත්නම් ඔතන මොබයිල් නම්බරේ දැම්මම මේක අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියන්න. ඔය කොලොප්පම් කරන අය ඊමේල් ලියලා ඉන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති මේ මොබයිල් ෆෝන් එකේ මෙසේජ් එකක් දාන්න. ඊට ජායලි අහලා තිනවා did you mean that we can text our personal strategies there? Personal strategies නෙවෙයි. ඔයාගේ personal brand එක මෙතන ලියන්නේ. ඔබ කවුද? ඔබ කවුද කියන්නේ ඔබේ රැකියාවෙන් එහාට ගිය දෙයක් ඔයාලට තියෙන්න ඕනේනේ. දැන් මගේ රැකියාව හැටියට ගත්තොත් මම ඇවිල්ලා ඕකේ ඩිරෙක්ටර් කියලා ඉන්නවා මගේ කම්පැනි එක. දැන් මෙතන මම ලියලා නැහැ මම ඩිරෙක්ටර් කියලා. ඒක පහල කොහොමද තියෙනවා? දැන් මම චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්. දැන් මම ඇවිල්ලා ලෝකේ තියෙන ලොකුම කම්පැනි එක CEO නම් ඒක දැම්මට කමක් නැහැ. මෙතන වෙන මොකුත් දාන්න ඕනේ නැහැ. මෙතන අපිට දාත හැකි CEO Dell Corporation කියලා. නමුත් මම ටිකක් හුඟක් හිතන කෙනෙක් නම් CEO Dell Corporation වලට එහාට ගිය දෙයක් මම තව දානවා. මගේ දක්ෂකම් තව ඇති. මම හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න පුළුවන් සමහරට. මට ඒක මෙතනට එකතු කරන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කියලා එකතු කරන්න පුළුවන්. right? ඊළඟට මම මේ ඩෑෂ්බෝඩ් එක පස්සේ කතා කරන්න. ඊළඟට අපි එනවා මේ දැන් ඔන්න මම කතා කරපු දේවල් නැවත මතක් කරන්නම්. ඔබේ හෙඩ්ෂොට් එක, බෑග්ග්‍රවුන්ඩ් එක, ඔබේ හෙඩ්ලයින් එක මෙතන ඔබට ලියන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ඩෑෂ්බෝඩ් එක පස්සේ කතා කරන්න. ෆීචර්ඩ් සෙක්ෂන් කියලා එකක් තියෙනවා. ඒකත් මම පස්සේ කතා කරන්න. ඇක්ටිවිටි කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඒකත් මම පස්සේ කතා කරන්න. ඔන්න අපි එනවා about කියන සෙක්ෂන් එකට. මෙතන තමයි අපි අර හෙඩ්ලයින් එකේ ලියපු එක දිගට ලියන්නේ. හෙඩ්ලයින් එකේ ලියන්න පුළුවන් අකුරු 220යිනේ. ඉතින් මම ලියලා තියෙනවා CEO coach කියලා. මම CEO ලව coach කරනවා කියලා. නමුත් එච්චරයි මම උඩ ලියලා තියෙන්නේ. මම ඒක මෙතන ලියලා තියෙනවා දිග ඇරලා. extend කරලා තියෙනවා. Executive coaching. As an executive coach, I coach CEOs. I help leaders to help them achieve variety of goals. Whether it's gaining more self. මම executive coaching, CEO coaching කියලා මොනවද කරන්න කියලා දිග හැලක් මෙතන ලියලා තියෙනවා. ඊළඟට මම personal branding strategies කියලා උඩ ලියලා තියෙනවා. මෙතන මම ලියලා තියෙනවා මම personal branding හැටියට කරන එක දීර්ඝ කරලා ලියලා තියෙනවා.
උඩ ලියලා තියෙනවා මම sales performance enhance කරන්න උදව් කරනවා කියලා කම්පැනි වල. මම මෙතන එක ලියලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති පේලි 6 7ක් ලියලා තියෙනවා. මම keywords පාවිච්චි කරලා තියෙනවා B2B industries. training and consultancy හැටියට මම මොනවද කරන්නේ? live streaming හැටියට මම ලියලා තියෙන්නේ කරන්නේ මොනවද කියලා ලියලා තියෙනවා මෙතන. මේ Cinnamon Chat with Amita is the first LinkedIn live talk show in Sri Lanka. ලංකාවේ පළවෙනි LinkedIn live talk show එක. I interview an expert from a specific industry weekly. As a talk show host, I have helped my community gain knowledge and connect with experts. Running a talk show from October 2020 continuously has given me lots of insight. ඉතින් මම මෙතන මං ගැන පොඩි පම්පෝරියක් කියලා තියෙනවා. මොකද මගේ ප්‍රොෆයිල් එකේ එන කෙනාට වැඩිපුර දෙයක් මං ගැන දැනගන්න ඕන නම් මොකද කරන්නේ? එයා යනවා මගේ about section එකට. ඉතින් කරුණාකරලා ඔබේ about section එකේ පේලි 4ක් ලියලා නැතුව මේකේ තව ලියන්න පුළුවන්. මම දැන් මෙතන මේ pencil button එක click කරොත් එහෙම මේ තව ලියන්න පුළුවන් මෙතන. ඉතින් මෙච්චර දීලා තියෙන එකේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. එතකොට අපි බලමු මම හිතන්නේ තව ප්‍රශ්නයක්. okay එක්කෙනෙක් අහලා තියෙනවා I am a final year chemistry undergraduate. මට මොනවද ලියන්න පුළුවන් කියලා. ඔයාට මෙතන දැන් අනිවාර්යයෙන්ම ඔයා මෙතන ලියන්නේ undergraduate කියලානේ. මෙතන ලියලා තියන්නේ undergraduate. ඔයා මොකොත් ලිව්වේ නැත්තම් මොකද වෙන්නේ? LinkedIn එක මෙතනට අරගෙන දානවා undergraduate කියලා. ඔයාට දාන්න පුළුවන් chemistry enthusiast කියලා. මම රසායන විද්‍යාවේට ආස කෙනෙක් කියලා ලියන්න පුළුවන්. A chemistry enthusiast. ඊට අමතරව තවත් මොන හරි මේ පැත්තේ ඔයාගේ ස්පෙෂලායිසේෂන් එකක් තියෙනවා නම් ඔයාට ඒකත් එතනට දාන්න පුළුවන්. එතකොට chemistry enthusiast කියන කෙනෙක්ගෙන් තේරෙන්නේ නැහැ ඔබ chemistry වල කෙලවරටම ගිහිල්ලා. තාම ඔයා මගේ ඉන්නේ. පල්ලෙහාට ගියාම තේරෙනවා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා. අන්ඩර්ග්‍රැජුවේට් කියන එකත් ওই පේලියේ කෙලවරක තිබුණාට කමක් නැහැ. නමුත් අන්ඩර්ග්‍රැජුවේට් කියන එක ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් නෙවෙයි. දැන් කණ්ඩ මෙයා දීප්ති මයික් එක මියුට් කරගන්න අපිට ඇහෙනවා ඔයා කියන එක. දීප්තිට ඇහුණාද? මයික් එක මියුට් කරගන්න. thank you. ඊළඟට about section එක ඒක දාන්න. ඊළඟට ඔබේ experience එක. දැන් මගේ නම් තියෙනවා මම කලින් වැඩ කරපු ආයතන ඔක්කොම දාලා තියෙනවා. මේ pencil button එකේ බුවාම ඔබ කම්පැනි 3ක වැඩ කරලා තියෙනවනම් ඒව ඔක්කොම දාන්න පුළුවන්. මේ තියෙන්නේ මම අතීතයේදී වැඩ කරපු ආයතන. right තව තියෙනවා experience. ඉතින් ටික ටික වයසට යනකොට වයසෙන් මූ කරා යනකොට ඔබට ඒක තුන. ඉතින් මගේ education ගැන දාලා තියෙනවා. මගේ MBA එක මගේ coaching එක ඒ ටික දාලා තියෙනවා. මට වෙන license මොන හරි certifications තියෙනවා නම් ඒවා දාන්න පුළුවන්. මම ISO පැත්තේ ISO auditor කෙනෙක් නම් මට ඒක මෙතනට දාන්න පුළුවන්. මගේ volunteer experience එක මෙතනට දාන්න පුළුවන්. දැන් විශේෂයෙන් යුනිවර්සිටි වල ඉන්න අය කොයි තරම්නම් volunteer වැඩ කරනවද? දැන් මම දාලා තියෙනවා career coach vocational training authority එකේ මම career coaching කරලා තියෙනවා. ඔබේ coaching experience මෙතන මේ pencil button එක ඔබලා මේ add කියන එකට ගිහිල්ලා ඒවා දාන්න පුළුවන්. ඒවා දාන්න ඒවා අපත යන්න දෙන්න එපා. ඊළඟට ඔබට පුළුවන් ඔබේ skills එකතු කරන්න. දැන් කසුනි අහනවා මම first year undergraduate කෙනෙක් මට වැඩ ගොඩක් පොඩ්ඩක් මම first year undergraduate මම LinkedIn හදද්දි කොහොමද ඒක ලියන්න ඕනි? ඒක තමයි ඔබ දැන් undergraduate කෙනෙක් නම් ඔයා first year නම් ඉන්නේ ඔයා first year හිටියට ඔයාගේ බලාපොරොත්තුවක් ඇතිනේ ඔයා යන්නේ කොහෙටද කියලා ඔයා specialize වෙන්නේ මොනකටද කියලා ඒක ගෑවෙන විදිහේ headline එකක් හදන්න. freelancer graphic designer කෙනෙක් මෙතන කතා කරනවා USA UK පැත්තට යන්න ඕනි. එකක් දෙන්න මම මොකද්ද headline එකට දාන්න ඕනේ. ඔයා headline එකට දාන්න I help you grow your business. මම දන්නේ ඔයාගේ graphic design කොයි පැත්තටද ඉන්නේ කියලා. ඔයාගේ website පැත්තට graphic design කරනවද නැත්නම් මොන අංශෙන් graphic design පැත්තද යන්නේ? ඒ පැත්තේ දෙයක් ඔයාට කියන්න පුළුවන්. I help you grow your business. මම ඔබේ ව්‍යාපාරය වැඩි දියුණු කරන්න උදව් කරනවා. I will මට අපිට ලියන්න පුළුවන් I make your customers stay in your website. ඔබේ වෙබ්සයිට් එකට එන කස්ටමර්ස්ලා වෙබ්සයිට් එක ඇතුලේ මම නවත්තන්න උදව් කරනවා කියලා ලියන්න පුළුවන්. right? ඊළඟට තව කෙනෙක් අහනවා sir about section එකේ ලොකු විස්තරයක් දැම්මට ඒක කියවනවද මිනිස්සු ගොඩක්. ඔය ඉතින් headline මගේ about section එක කියවන්න අකමැති මිනිස්සු මගේ මේ headline එක විතරක් කියවලා යයි. හැබැයි මං ගැන උවමනාවක් දරන මිනිස්සු
මේ මිනිහා මොනවද කරලා තියෙන්නේ? දැන් මට බිස්නස් එකක් දෙන්න නම් යන්නේ මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නම්. මං ගැන තව මේ මනුස්සයට දැනගන්න ඕනි නම් මම මෙතන ඒකේ ලියලා තියෙන්න ඕනි මෙතන. ඒක ලියලා තිබුණ නැත්නම් එයා කොහොමද මං ගැන හොයාගන්නේ? මම ඊට කලින් කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් මට මෙතන ලියන්න පුළුවන්. මං කම්පැනි 400කට ලෝගෝ 400ක් හදලා දීලා තියෙනවා. ඒ අහවල් කම්පැනියෙන් කැමති නම් XYZ කම්පැනියේ ලෝගෝ එක හැදුවේ මම. ඒ කම්පැනි අකමැත්තක් නැත්නම් ඒක කියනවනම් අවසර තියෙනවනම් ඔබ ගිහිල්ලා ඒක කියන්න. ඒකම ඔබට තව බිස්නස් ගෙනත් දෙන්න උපකාරී වෙන්න පුළුවන්. මෙතන මෙච්චර ඉඩක් දීලා තියෙන්නේ LinkedIn එකට පිස්සු නැහැනේ. නේද? ඊළඟට මම දැන් මේ වෙලාවේ තව කාරණයක් කියන්න. මට ඊටාම කනගාටුයි. මෙතන ලියන අය එක්ක සිංහලෙන් ලියන්න. දැන් මේකේ මේ දාන අය ඉතින් කොහෙද ඉතුරු දේවල් කරගන්නේ? එක්ක ඉංග්‍රීසියෙන් ලියන්න, එක්ක අර මිලියන 10ක් තියෙන හෙලකුරු එක ඩවුන්ලෝඩ් කරගන්න. මිලියන 10ක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා හෙලකුරු එක. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් ලියන්න. මේ සිංග්ලිෂ් වලින් ලියන්න එපා. මම බත් කනවා MAMA කවදද ඕගොල්ලෝ හැදෙන්නේ? එහෙම බැරි නම් Google ආදාන මෙවලමට යන්න. මම මේ වෙලාවේ ඒකත් පෙන්නන්නම් කනගාටුවෙන් වුණත්. right? නැත්තම් මේ කවුරු හරි මේවා කියන්නත් එපයි. දැන් මේ වෙලාවේ ඉන්න අනිත් වෘත්තිකයන්ට මගේ පොඩ්ඩක් සමාව භාජනය කරනවා. මේ තියෙන්නේ මම බත් කනවා. මට මේක ඔහොම අරගෙන මට මේ මගේ ටෙක්ස්ට් බොක්ස් එකේ මේ ඉන්බොක්ස් එකේ ටයිප් කරන්න පුළුවන්. මම බත් කනවා කියලා. ලියන්න එපා මම බත් කනවා කියලා MAMABATH. ඒ මොන වැඩක්ද? ඒවා ඇත්තට සුදුසු වැඩ නෙවෙයි දැන් වෙනකොට. ඔබට ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් මිලියන 10ක් ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන හෙලකුරු ඩවුන්ලෝඩ් කරගන්න. නැත්තම් Google ආදානයකට යන්න එක්ක සිංහලෙන් කතා කරමු නැත්තම් ඉංග්‍රීසියෙන් කතා කරමු. ඔය දෙකටම තියෙන නැති සිංග්ලිෂ් බෑ. එහෙම යුගයක් තිබ්බා 1990 ගණන් වල මම අන්තර්ජාලය පාවිච්චි කරද්දී එහෙම තමයි කරේ. මොනවාද ඒකට කියන්නේ යුනිකෝඩ් එන්න කලින් අපි එහෙම අමාරු යුගයක් පහු කරා. දැන් මේ සියලුම පහසුකම් තියෙද්දි ඔය වැඩේ නම් කරන්න එපා. ඒක ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එකට හොඳ නැහැ. ඔය අතරේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. මට ශබ්ද ඇහෙනවා. එතකොට මම කිව්වා අපි දැන් යන්නේ ස්කිල් සෙක්ෂන් එකට. මේ තියෙන්නේ මේකේ දීලා තියෙනවා LinkedIn එකේ ඔබ මොනවද දක්ෂ ස්කිල්ස් කියලා මේ මට පුළුවන් මෙතනට ගිහිල්ලා මට අලුත් තියෙන ස්කිල්ස් ඇඩ් කරන්න. right? මෙතන මට පුළුවන් ස්කිල්ස් ඇඩ් කරන්න මගේ තියෙන ස්කිල්ස් උඩ පහළ ගෙනියන්නත් පුළුවන්. මම හිතනවා නම් මට තියෙන්නේ වඩා උඩින්ම තියෙන්නේ මැනේජ්මන්ට් නැත්නම් මට තියෙන්නේ උඩින්ම සෝෂල් මීඩියා මාකටිං නම් මට මේ ස්කිල් එක උඩට ගෙනියත හැකියි. පිරෙව්වට පස්සේ පුරවනකම් මේක අමාරුයි. එතකොට මේක මම සේව් කරාට පස්සේ මේකට එන අනිත් අයට පෙන්නනවා මගේ තියෙන ස්කිල්ස් 100කට වැඩි පිරිසක් කියලා තියෙනවා එන්ඩෝස් කරලා තියෙනවා. ඔව් අමිතට මාකටිං ස්ට්‍රැටජි පුළුවන්. ඔව් අමිතට සොලියුෂන් සෙලින් පුළුවන්. ඔව් අමිතට මාකටිං පුළුවන් කියලා මට සහතිකයක් දීලා තියෙනවා. මගේ යාළුවෝ මිත්‍රයෝ හිතවත්තු. එතකොට මගේ ප්‍රොෆයිල් එක ඇතුළට එන මිනිසුන්ට පේනවා ඩේ ගොඩක් දෙනෙක් කියලා තියෙනවා අමිතට බිස්නස් ස්ට්‍රැටජි පුළුවන් කියලා. එහෙනම් මගේ බිස්නස් ස්ට්‍රැටජි එකට කන්සල්ටන්සි ජොබ් එකක් අමිතට දෙන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. ඊළඟට අමිතට කෝචින් පුළුවන්, ලීඩර්ෂිප් පුළුවන්. මේ තියෙන්නේ. ඉතින් ඔබේ තියෙන ස්කිල් වල පොඩි ඇසෙස්මන්ට් එකක් කරලා ඔබේ තියෙන ස්කිල් මෙතනට දාලා නැත්තම් ඔබේ ස්කිල් එක මෙතනට දාන්න. ඊට අමතරව අනිත් අයත් ඇවිල්ලා කියයි අමිතට මේ ස්කිල් එක තියෙනවා, ජගට්ට මේ ස්කිල් එක තියෙනවා කියලා අනිත් අයත් ඇවිල්ලා මෙතන ස්කිල්ස් දාවි. ඊට අමතරව අපිට රෙකමෙන්ඩේෂන් ඉල්ලන්න පුළුවන්. බලමු තව ප්‍රශ්නයක් තියෙනවා වගේ. I'm an IT professional. Also, I started my own business. Since I'm in the startup level, how can I write my headline and the about section which helps me in my future? Right. ඔයාට ලියන්න පුළුවන්. ඔයාගේ දැන් කරන business එක ඔයාම ලියලා තිනවා personalized gifts and crafts items. ඔයා decide කරන්න ඕනේ ඔයාට වැඩියම highlight කරන්න ඕනේ ඔයාගේ business එකද ඔයාගේ IT පැත්තද. ඔයාට business ගෙන්න ගන්න ඕනේ එක තමයි ඔයා එතන දාන්න ඕනේ. හරිද? එතකොට ඔයාට බිස්නස් ගෙන්න ගන්න ඕනි මොකෙන්ද? IT වෘත්තිකයක හැටියටද බිස්නස් ගෙන්න ගන්න ඕනි කොයි වගේද? ඉතින් මෙතන ඔයාට දාන්න පුළුවන් you are a specialist in gift giving. gift පැත්තේ ඔයා ස්පෙෂලිස්ට් කෙනෙක් කියලා මෙතන දාන්න පුළුවන්. an expert in gift curating. ඒක ඉතින් හදලා ලස්සන වචන ටිකක් දාලා ඉංග්‍රීසි දන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් පොඩි වචන හරඹයක් කරලා හැබැයි තේරෙන්නේ නැති වචන මෙතනට ගෙනත් දාන්න එපා.
දැන් මම දාලා තියෙන එකක්වත් මම දාලා තියෙන එකෙන් තේරෙන්නේ නැතුව නම් පොඩ්ඩක් හරියනවා නම් මෙන්න මේක තමයි. sales performance evangelist. හැබැයි සාමාන්‍ය කට්ටියට තේරෙන්නේ නැති වුණාට sales managers ලට marketing managers ලට HR managers ලට මේක හොඳට තේරෙනවා. මගේ target audience එකට තේරෙන එකක් මම මෙතන දාලා තියෙනවා. ඔන්න මම දැන් යනවා පහලට. දැන් මම කොහොමද recommendation section එක පුරවන්නේ කියලා. දැන් recommendation section එක පුරවන්න ඔයාලට පෞද්ගලිකව කාට හරි ගිහිල්ලා කියන්න පුළුවන්. මේක ඇතුළේම යවන්න පුළුවන්. මේ තියෙන්නේ ask for a recommendation. මට කාගෙන් හරි recommendation එකක් ඉල්ලන්න පුළුවන්. මම මේ ක්ලික් කරාම මේක මට කියනවා sorry manage recommendation කියලා මෙතන තියෙන්නේ. මට පුළුවන් recommendation එක මේ තියෙන්නේ ask for recommendation. එතකොට මේ තියෙන්නේ what do you want to ask? මම recommendation එකක් ඉල්ලනවා. right? recommendation කියලා ඉල්ලුවම කාගෙන්ද ඉල්ලන්න ඕනි? ඒ ඔක්කොම මෙතන දාන්න පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙනවා. දැන් මගෙන් ඇවිල්ලා recommendation නම් ඉල්ලන්න එපා. මම නොදන්න මිනිසුන්ට recommendation දෙන්නේ නැහැ. මෙතනදි මම අදහස් කරේ නොදන්න මිනිස්සු කියලා පෞද්ගලිකව මම අඳුරන්නේ නැති අය. මම හොඳ උදාහරණයක් කියන්නම්. මම කන්සල්ට් කරන එක ආයතනයක හිටියා රාජකාරියක් කරගෙන හිටපු කෙනෙක්. එයා යම්කිසි හොරකමක් කරලා එයාව අයින් කරා. ඊට පස්සේ යම්කිසි දවසක එයා එතනින් අස්වැලා ගිහලා වෙන ආයතනයක ජොයින් වුණා. මාස 6කට පස්සේ නැත්තම් අවුරුද්දකට පස්සේ එයා මට එවනවා මාව රෙකමන්ඩ් කරන්න කියලා රික්වෙස්ට් එකක්. දැන් මං හොඳටම දන්නවා කලින් කම්පැනියෙන් හොරකම් කරලා අස් කරේ කියලා. ඒතකොට මේ පුද්ගලයාව මං ඉතාලම හොඳින් දන්නවා. නමින් දන්නවා, ඉන්න තැන දන්නවා. එච්චර හොඳට දැනගෙන හිටියත් මම යා හොරකමක් කරලා ගියා කියලා දන්නවා. මම කොහොමද මේ වගේ රෙකමෙන්ඩේෂන් එකක් දෙන්නේ? දැන් උදාහරණයකට මේ මට හම්බෙලා තියෙන රෙකමෙන්ඩේෂන්ස් මට 3ක් හම්බෙලා තියෙනවා. මම 12ක් දීලා තියෙනවා. 12 දෙනෙකුට මම රෙකමෙන්ඩේෂන් දීලා තියෙනවා. ඔබට රෙකමෙන්ඩේෂන් මගේ යෝජනාව මේ LinkedIn එකේ දන්න කෙනෙක්ගෙන් ගිහිල්ලා රෙකමෙන්ඩේෂන් මගෙන් ඕන තරම් රෙකමෙන්ඩේෂන් ඉල්ලලා එවනවා මිනිස්සු. ඇයි? මම අවුරුදු 4ක් තිස්සේ ආව LinkedIn එකේ දැකලා තියෙනවා. මං කොහොමද කියලා කියන්නේ මෙයා වෙලාවට වැඩක් කරනවා. මෙයාගේ ඩිසයින් හොඳයි කියලා මම කොහොමද කියන්නේ මම වැඩක් කරගෙන නැත්තම්. මට ගිහිල්ලා එහෙම රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න බෑ. ඒ හින්දා ඔබ පෞද්ගලිකව දන්න ඔබේ වැඩ ගැන අනිවාර්යයෙන්ම රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙකුට විතරක් ගිහිල්ලා ඔබ රෙකමෙන්ඩේෂන් එකක් ඉල්ලන්න. මේ රෙකමෙන්ඩේෂන් හරි වටිනවා. ඔබට බිස්නස් එකක් දෙන්න එන මිනිස්සෙක් මේකට රින්ගලා බලනවා අමිතව රෙකමන්ඩ් කරලා තියෙන්නේ කවුද කියලා. ඔයා හිතන්න ලංකාවේ ලොකුම කම්පැනි එක CEO කෙනෙක් ඔබේ වැඩ හොඳයි කියලා රෙකමන්ඩ් කරලා තිබ්බනම් මොකද වෙන්නේ? ඊළඟට එන ක්ලයන්ට්ස්ලා බය නැතුව ඔබට වැඩ දෙනවා. ඉතින් මේ රෙකමෙන්ඩේෂන් මේක ඇල්ලත් පුරව ගන්න. ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා වගේ. දැන් ඔය ලියවෙන්නේ ලස්සනට හෙලකුරු වලින්. තව අපේ ජොබ් එකට අදාළ නැතත් විනෝදාංශ පිළිබඳව අපේ නිර්මාණ ගැනත් මේකේ දාන එක හොඳද? yes. බොහොම හොඳ දෙයක් ඒක. දැන් හෙඩ්ලයින් එකේදී අපි හිතමුකෝ මේ හෙඩ්ලයින් එකේදී හිතන්නකෝ ඔබ ඇවිල්ලා බල්ලන්ට ආස කරන කෙනෙක්. ඔබේ දැන් මම බල්ලන්ට ආස කරන කෙනෙක් නම් මම බල්ලන්ට ආස නැහැ නේ. නමුත් මගේ ගෙදර බල්ලෙක් නැහැ. ඉතින් මම බල්ලන්ට ආදරය කරන කෙනෙක් නම් මේ ඔක්කොම ටික දැම්මට පස්සේ මට මේ අගට දාන්න පුළුවන් dog lover කියලා. එහෙම නැත්නම් මට දාන්න පුළුවන් මට ළමයි දෙන්නෙක් ඉන්නවනේ father of two sons කියලා දාන්න පුළුවන්. හැබැයි ඒක දාන්නේ මේවා ඔක්කොම ටික දාලා ඉවර වෙලා. පටන් ගත්ත ගමන් මෙතන දැම්මුත් එහෙම දැන් මම බල්ලන්ව ට්‍රේන් කරන කෙනෙක් නම් මම වෙටනරි සර්ජන් කෙනෙක් නම් එහෙනම් මෙතන ඔක්කොම බල්ලෝ ගැන දැම්මට කමන්නේ මොකද මගේ ජොබ් එක මගේ වෘත්තිය බල්ලෝ නාවන එක බල්ලන්ට බෙහෙත් දෙන එක ඒ හින්දා. නමුත් මගේ ගෙදර බල්ලෝ දෙන්නේ හුරතලයට ඇති කරන එක ගිහිල්ලා මෙතන ඉස්සල්ලාම ලියලා හරියන්නේ. ඒක පසුවට ලියන්න පුළුවන්. අපි බලමු තව chat එකේ මොනවද අහලා. Is the recommendation section available only for premium accounts? නැහැ. recommendation section එක හැමෝටම available. What is endorsing in LinkedIn? Endorsing කියලා කියන්නේ අපි endorse කරනවා ඔයාගේ skill එක. දැන් මම පෙන්නුවේ. මේ තියෙන්නේ දැන් මාව endorse කරලා තියෙනවා බර ගානක් කට්ටිය. මම දාලා තියෙන skills වලට අමතරව මේ 21 දෙනෙක් මාව endorse කරලා තියෙනවා. endorse කරනවා කියලා තියෙන්නේ මාව සහතික කරලා තියෙනවා අමිතර solution selling පුළුවන් කියලා. හැබැයි ඒක මං අඳුරන්නේ නැති අයත් මෙතන ඇවිල්ලා මාව සහතික කරලා තියෙනවා. මොකද මම ලියන ඒවා බලලා. එහෙම සහතිකයක් දුන්නට කමක් නැහැ. හැබැයි recommendation එකක් ආවට ගියාට ඉල්ලන්න බෑ. ඔය අතරේ මම ඔයගොල්ලන්ගේ questions උත් ගන්නම්. හරි දැන් මේ වෙලාවේ මම විනාඩි කිහිපයක් ගන්න දැන් මම මෙච්චර වෙලා කිව්වේ
කොහොමද අපේ ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරන්න කියලා. නැත්තම් අපේ ප්‍රොෆයිල් එකක් ඇරියට පස්සේ LinkedIn එක ඇතුලේ ඒක පුරවන ආකාරය තමයි මම කිව්වේ. දැන් මම තාම කිව්වේ නැහැ අපි කොහොමද මිනිස්සුත් එක්ක රිලේෂන්ෂිප් හදාගන්නේ සහ LinkedIn එක ඇතුලේ අපි එක එක content හදාගන්නේ. නැත්නම් අපි Facebook එකේ post දාන්නේ. ඒ වගේ LinkedIn එකේ කොහොමද post දාන්නේ, මොන වගේ post ද හොඳ, කොච්චර post ප්‍රමාණයක් දාන්න ඕනේද? ඒ වගේව මම තාම කතා කරේ නැහැ. මම තාම කතා කරේ අපේ ප්‍රොෆයිල් එක සම්පූර්ණ කරගන්න විදිය. ප්‍රොෆයිල් එක සම්පූර්ණ කරගන්න විදිය සාමාන්‍යයෙන් ජොබ් එකෙන් 50%ක් LinkedIn එක ඇතුළට ඇවිල්ලා මේ ටික පුරවන්න නැතුව අපේ වැඩේ පටන් ගත්තොත් ෆවුන්ඩේෂන් එකක් දාන්න නැතුව ගෙයක් හැදුවා වගේ. ඉතින් පොඩි හුලඟටත් මේක ගහගෙන යන්න පුළුවන්. ඉතින් මම විනාඩි කිහිපයක් ගන්නම්. මේ වෙලාවේ මම මේ ස්ටොප් කරනවා ෂෙයා කරන එක. මම කැමතියි මේ වෙලාවේ ඔබේ තියෙන ප්‍රශ්න කිහිපයක් ගන්න. මයික් එක ඕපන් කරලා කතා කරත් කමක් නැහැ. හැබැයි වරකට එක්කෙනයි. agriculture කරන කෙනෙක් කියලා තියෙනවා I'm undergraduate BSc agriculture part time I do freelance advertising can I put both yeah දැන් ඔයා තාම undergraduate කෙනෙක් හින්දා ඔයා මේ freelance advertising ගැන දැම්මට කමක් නැහැ නමුත් ඔයාගේ අනාගතය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න මොකද LinkedIn එක ඇවිල්ලා ඇතුලේ 3-4ක් කතා කරන්න අමාරුයි දැන් මම කියලා තියෙනවා මම consultant කෙනෙක් මම personal branding කරනවා මම training කරනවා මේ ඔක්කොම එක basket එකට දාන්න පුළුවන්. හිතන්නකෝ මම construction කරන කෙනෙක් කියලා. මම ගෙවල් හදන්නෙක් කියලා. දැන් මගෙන් personal branding කරගන්න එන්නේ, මගෙන් training කරගන්න එන්නේ HR managers ලා. එතකොට මම මෙතන පිරිස එකතු කරනකොට මම HR managers ලාව එකතු කරනවා. මොකද HR managers ලාට මට job දෙන්න පුළුවන්. මට business දෙන්න පුළුවන්. දැන් ඔය ASCII මම ගෙවල් හදන කෙනෙක් නම් HR managers ලට මට ගෙවල් හදන්න contract දෙන්න බෑනේ. එතකොට මට සිද්ධ වෙනවා අනිත් පැත්තෙන් engineers ලව නැත්තම් ගෙවල් හදන්න orders දෙන්න පුළුවන් જાති අයව එකතු කරගන්න. එතකොට ඊට අමතරව හිතන්නකෝ මං පළතුරු වේලදාමක් කරනවා. එතකොට පළතුරු ගන්න පුළුවන් කාටද? මම එකතු කරගන්න මේ මම පළතුරු විකුණන්න ඔය ඔක්කොම ටික මගේ LinkedIn ප්‍රොෆයිල් එක ඇතුලේ ඔක්කොම ටාගට් කරන්න ගියොත් මගේ LinkedIn එක පොඩ්ඩක් සුප් එකක් වගේ එනවා. මොකද අවසානයේ මම පෝස්ට් හදනකොට දැන් මං හදන පෝස්ට් මං හදන්නේ HR managers ලට ගැලපෙන විදියට. ඒගොල්ලන්ගේ ඇහැ යන විදියට. මොකද ඒගොල්ලන්ට මට බිස්නස් දෙන්න පුළුවන් හින්දා. ඊළඟට සමහර ඒවා මං හදනවා CEO ලට ගැලපෙන විදියට. මොකද CEO ලත් තමන්ගේ HR එකට ගිහිල්ලා කියනවා මට කෝච් කෙනෙක් ඕනි කියලා. එතකොට මාව පේන විදිහට මං හදනවා. හැබැයි ඔය අතරේ මම හිතන්නකෝ මං ගාව තියෙනවා මේ ෆෑන් හදන ටීවී රිපෙයාර් කරන තැනක් ඉලෙක්ට්‍රොනික ෂොප් එකක්. ඒක මේක ASCII ගැහුවම මොකද වෙන්නේ? පොඩ්ඩක් මේක පොඩි අච්චාරුවක් වගේ වෙනවා. එතකොට අර ඇග්‍රිකල්චර් කරන ගමන් ඇඩ්වර්ටයිසින් කරන එක්කෙනා ඔයාට තීරණයක් ගන්න වෙනවා කොයි පැත්තටද මම මේකේ දේ පෝස්ට් එහෙම හදන්නේ කියලා. රෙකමන්ඩ් ඉල්ලලා ලියාගන්න ඒවා වෙනම මෙන්ෂන් වෙනවද නැහැ. ඔයා රෙකමන්ඩ් ඉල්ලලා රෙකමන්ඩේෂන් එකක් ඉල්ලලා මට එව්වොත් එහෙම LinkedIn එක ඇතුලේ මැසේජ් එකක් මට විතරයි ඒක පේන්නේ. මම රෙකමන්ඩේෂන් එක දුන්නට පස්සේ ඒක රටනම පේනවා. එක්කෙනෙක් කියනවා මම ICT ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකක් කරනවා අමතරව ස්ටොක් ට්‍රේඩ් කරනවා. දෙකම දාන එක හොඳ නැද්ද? කමන්නේ දෙකම දැම්මට. හානියක් වෙන්නේ නැහැ. ඔබට හානියක් වෙන්නේ නැහැ. නමුත් ඔබට වැඩියෙන්ම මොකක් හැටියටද ඔබ පෙන්වන්න ඕනේ? ඔබට අනාගතයේදී වැඩියෙන්ම මුදල් හම්බෙන්නේ කොයිකෙන්ද? ඔබ දියුණු කරගන්න යන්නේ ස්ටොක් ට්‍රේඩ් එකද නැත්නම් ඔබ ICT ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එක කරන එකද? මොකද ඔබ ජොබ් එකක් නම් කරන්නේ LinkedIn එකේ නාය නෙවෙයිනේ ඔබට පඩිය දෙන්නේ. ඒක ඔබේ ආයතනයේ බොස් පඩිය දෙයි. එතකොට ඒ දවල් 30 ඒක කරනවා රාත්‍රී 30 ඔය ස්ටොක් මාකට් එකේ වැඩ කරනවා. එතකොට ඔබ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් නම් ඔබට ස්ටොක් බ්‍රෝකරින් වලට එන කට්ටියව හොයාගන්න පුළුවන් හොඳ තෝතැන්නක් තමයි LinkedIn එක. ජොබ් එක ඔබ කොහොමද කරනවා? ඔබේ බොස් ඔබට පඩිය දෙයි. මම ඔබ නම් මම ස්ටොක් මාකට් එක ගැන මම හොඳ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් හැටියට මාව පොසිෂන් කරනවා LinkedIn එක ඇතුලේ. මොකද කවදා හරි දවසට මට ඕන නම් මගේ ජොබ් එකට ගුඩ් බයි කියන්නත් පුළුවන්. අරක හරියට කරගත්තොත් එහෙම. සර්ටිෆිකේට් වල හැම සර්ටිෆිකේට් එකම දාන එක හොඳද? නැත්නම් ස්පෙෂල් ලිස්ට් එකක් දාන්නේ? ඔව්. දැන් ඒකත් දැන් හිතන්නකෝ මම දාන්නේ මම දහම් පාසල් ගියේවා. මම දාන්නේ නැති ලිස්ට් එකේ ඕන තරම් තියෙනවා. දැන් මම පෙන්වන්න හදනෝනේ මේ වෙලාවේ මගේ ප්‍රතිරූපයක් මගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක මම හදාගෙන ඉන්නවා. ඒකට අදාළ ඒවා දැම්මොත් හොඳයි. ඔය අතරේ මට සර්ටිෆිකේට් එකක් තියෙන්න පුළුවන් මේ කිසි දෙයකටම අදාළ නැති එකක්. හිතන්නකෝ
මට ඔටෝමොබයිල් ඉංජිනියරින් සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඉස්සර මම ගිහිල්ලා ජර්මන් ටෙක් එකේ මාස 3ක පුහුණුවක් ලැබලා. හැබැයි දැන් මම ඉන්නේ IT software development. මම දැන් වාහනේ මගේ ගෙදර වාහනේ හුලං ගියොත් ඒකේ ඇණයක්වත් ගලවන්නේ නැහැ. ඉතින් එතකොට ඒ සර්ටිෆිකේට් එක ගිහිල්ලා ඒක ASCII ගහුවම ඔබට කිසිම වාසියක් නැහැ. A level student කෙනෙක් මම මොනවද එන්ටර් කරන්න ඕනේ? I am a casual photographer. ඔයා A level student කෙනෙක් කියලා දැම්මට කමක් නැහැ. හැබැයි ඔයාගේ casual photography කියන එකත් ඔයාට දාන්න පුළුවන්. මම මේ ඊළඟට දැන් මගේ පස්සේ කතා කරන්නේ මගේ පුතා. එයාට අවුරුදු 12යි. එයාට LinkedIn profile එකක් තියෙනවා. හැබැයි එයා ස්ටුඩන්ට් කෙනෙක්. ඊට අමතරව එයා kidpreneur කෙනෙක්. නැත්නම් young entrepreneur කෙනෙක්. එයා මම හිතනවා 7:59ට 8ට විතර ඔබ අමතයි. එතකොට පුතා ඔයා යාව බලන්න එයා මොනවද කියන්නේ කියලා. අන්න තව කෙනෙක් කියනවා I'm a student but I engage. උදි ඔයා ස්ටුඩන්ට් කියන එක ඔයාගේ ප්‍රොෆයිල් එකේ පල්ලෙහා තියෙනවනේ. පල්ලෙහා ඔයා යන ඉස්කෝලේ ඒවා ඔක්කොම ඔයා දානවා. ඔයා යුනිවර්සිටි එකක දානවා. නමුත් උඩ ඔයා දැන් මම ඊයේ පෙරේදා මගේ පුතා ඉන්ටර්විව් කරන්න හැදුවා ලංකාවේ ලාබාලම මේ ඕඩියෝ ඉංජිනේර්. අවාසනාවකට අපිට ඒක කරගන්න බැරි වුණා. අනාගතයේ දවසක අපි ඒක කරා. ඒ ළමයා ස්ටුඩන්ට් කෙනෙක් O level කරන්නේ. හැබැයි එයා he is the youngest audio engineer in the country. එයාට ගෙදර ස්ටුඩියෝ එකක් තියෙනවා. හැබැයි එයා ස්ටුඩන්ට් කෙනෙක්. එයා ඉස්කෝලේ යනවා. හැබැයි ඉස්කෝලේ යන ගමන් එයා ඕඩියෝ ඉංජිනේර් කෙනෙක් වෙලා කෝස් එකක් කරලා. ඉතින් ඔබ නතර වෙන්න ඕනේ නැහැ. ඔබ ශිෂ්‍යයෙක්. ඉතින් ශිෂ්‍යයෙකුට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ශිෂ්‍යයෙකුට තව මොන හරි වෙන්න පුළුවන්. ශිෂ්‍යයා කියන එක ඇතුලේ කොටු වෙන්න එපා. ශිෂ්‍යයා කියන්නේ ඔබේ මේ වෙලාවේ ජොබ් එක. හැබැයි ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ශිෂ්‍යයා නෙවෙයි. මම දන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා හොඳ ලක්ෂ ගණන් හම්බ කරන ජොබ්ස් මේ බිස්නස් කරනවා. ඉතින් එක පැත්තකින් ඔබ ශිෂ්‍යයෙක් අනිත් පැත්තෙන් ඔබ ව්‍යවසායකයෙක්. අපිට කියන්න පුළුවන් ඕනනම් ස්ටුඩන්ට් ඔන්ටර්ප්‍රෙනර් කියලා. මගේ account එක restricted කියලා આવොත් ඔයා LinkedIn එකට ලියන්න වෙනවා. ඔයා account එක restrict වෙන්නේ එක්ක ඔයා third party software එකක් පාවිච්චි කරලා ඒක ඇතුලේ මොන හරි සෙල්ලමක් දාන්න ගිහිල්ලා නැත්නම් ඔයා account දෙකක් maintain කරන්න ගිහිල්ලා නැත්නම් ඔබ දවසකට සතියකට යවන්න පුළුවන් LinkedIn request connection request යවන්න පුළුවන් 100යි සතියකට 100යි ඔබ 150ක් විතර යවන්න try කරලා suspicious activity කියලා restrict කරනවා. ඔයාට LinkedIn එකට ලියන්න වෙනවා. තව කෙනෙක් අහනවා first second third කියලා කියන්නේ මොකක්ද? මම ඔබත් එක්ක connect වෙලා ඉන්න ඕන නම් ඒකට කියනවා first connection කියලා. ඔබේ යාළුවත් එක්ක මම connect වෙලා නැත්නම් මට යාව පෙන්නන්නේ second connection එකක් හැටියට. third connection කියලා කියන්නේ මම ඔයාට connected ඔයා ඔයාගේ යාළුවාට connected යාළුවාගේත් යාළුවා මට connect වෙලා නැහැ. එයා third connection සාමාන්‍යයෙන් third connections වලින් එහාට second connection වලින් එහාට LinkedIn එක පෙන්නන්නේ නැහැ. graphic design ඉගෙන ගන්න කෙනෙක් මට වැඩ හොයන්න පුළුවන්ද? ඔයා ඉගෙන ගන්න කෙනෙක්ද නැද්ද කියලා මෙතන අදාළ නැහැ. ඔයාට graphic design පුළුවන්ද කියන එක වැදගත් වෙනවා. ඉතින් ඔයාට graphic design පුළුවන් නම් ඔයාට වැඩ හොයන්න පුළුවන්. වැඩ හොයන්න කලින් ඔයාට අවිල්ලා ඔයාගේ profile එකේ ලියන්න වෙයි. ඔයා graphic design කරන බව යම්කිසි වෘත්තිමය මට්ටමකින් ලියන්න වෙයි. ඔයාට වැඩ බැරිද පුළුවන්ද කියලා වැඩක් දුන්නට පස්සේ වැඩේ හරියට කෙරුන්නේ නැති වුණොත් ඒක කවුරු හරි openly අවිල්ලා ලිව්වොත් horrible work කියලා ඔයා ඉවරයි ඊට පස්සේ. ඉතින් ඔයාට වැඩ පුළුවන් නම් ඔයා වැඩ ඉගෙන ගත්තට කමක් නැහැ. දැන් අපි ඊයේ පෙරේදා ජර්මන් ටෙක් එකෙන් අවුට් වෙච්ච ළමෙක්ට පුළුවන් මේ වාහනයක් හදාගන්න. හැබැයි එයාට අවුරුදු ගානක අත්දැකීම් නැහැ. ඉතින් එයා හෙමින් යන තද කරයි. නමුත් පුළුවන්. මාස්ටර් මගේ අතින් මගේ ඇරිලා තියෙනවනේ මට කවුරු හරි උදව් කරන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. මේ මගේ ඇරිච්ච ප්‍රශ්න එහෙම තියෙනවා නම් මට ඒවා පොඩ්ඩක් highlight කරලා දෙන්න. ස්ටුඩන්ට්ස්ලාට accounts create කරන්න පුළුවන්. ඔබේ වයසේ හැටියට. සාමාන්‍යයෙන් මට මතක විදිහට 13න් එහාට තමයි පුළුවන්. මොකද වයස පොඩ්ඩක් එහෙට මෙහෙට හංගලා මේ account එකක් අරගන්න පුළුවන්. දැන් මගේ පුතාට 12යි, එයා 11 වයස 11 ඉඳලා එයාට LinkedIn account එකක් තියෙනවා. හැබැයි එයා ඇවිල්ලා බොහොම වෘත්තිමය මට්ටමේ දේවල් තමයි දාන්නේ. දැන් නම් හරි ආසයි ලස්සනට මේ සිංහලෙන් ලස්සනට ටයිප් වෙනවා. මම හිතනවා මෙතන ඉන්න 248ටම පණිවිඩයක් ගියා. දනික පෙර දැනගත්තොත් නේ මට වෙනම ක්‍රෙඩිට් එකක් දෙයි. thank you අමිත කියලා ඉවරලා ඔළුව කැක්කුම හැදෙනවා අර ඉංග්‍රීසි අකුරු වලින් ඇවිල්ලා ලියනකොට. so open to work දාන්නේ ඇයි? ප්‍රීමියම් සහ ෆ්‍රී අතර පහසුකම right. open to work දාන්නේ ඔබ ජොබ් එකක් හොයනවා කියලා මාකට් එකට කියන්නේ. ඔය ෆීචර්ස් අලුතෙන් 2020 පැන්ඩමික් එකකින් පස්සේ තමයි අඳුන්වලා දුන්නේ. ඔබ රස්සාවක් හොයනවා නම් ඔබ වැඩ හොයන කෙනෙක් නම් open to work කියලා දැම්මම
ඒක පේනවා දැන් LinkedIn වල තියෙනවා මේ HR කට්ටියට වෙනම job related account. මොකද ඒගොල්ලෝ HR වල ඉන්න අය head huntersලා recruitersලා මිනිසුන් රස්සාවට ගන්න හොයන අය. එතකොට මේ open to work කියලා දාපු ගමන් එයාගේ account එකට ඔයාව ලේසියෙන් පේනවා. ඉතින් ඔයාව ලේසියෙන් හොයාගන්න ඔබ job එකක් හොයන කෙනෙක් හැටියට තමයි ඔබ open to work activate කරගන්න ඕනේ. දැන් මම job එකක් හොයන්නේ නැති හින්දා මම open to work activate කරලා නැහැ. මම activate කරලා තියෙන්නේ providing services කියන එක. ඉන්න මම පෙන්නන්න. දැන් ඔබ graphic designer කෙනෙක් නම් ඔබට පුළුවන් ඔබ provide කරන services ටික මෙතන activate කරන්න. මේ තියෙන්නේ providing services. මේ තියෙන C මේ තියෙන්නේ I provide executive coaching to board of directors, C-level executives and senior leaders in areas of leadership, strategy, innovation and change. මේ මම දෙනේවා. As a personal branding expert, I help senior leaders elevate their personal brand to the next level. I offer LinkedIn marketing as a service for brands to take advantage of this professional network. Location Colombo, available remote or in person. Services provided: executive coaching, leadership development, corporate training, content strategy, content marketing, marketing consulting. මේ අමිත ගමගේ services. එතකොට මම මොනවද කරලා තියෙන්නේ? මම මගේ service page එක activate කරලා තියෙන්නේ. මම මෙතන දාලා නැහැ මේ open to work කියලා. මේ තියෙන ඕන්න මට open to work එක දාන්න පුළුවන්. finding a new job. මේ තියෙන්නේ show recruiters and others that you are open to work. මම job එකක් හොයනවා කියලා අනිත් අයට පෙන්වන්න ඕන නම් මට පුළුවන් මෙතන දාපු ගමන් මගේ ඔළුව වටේ පොඩි වලල්ලක් ඇවිල්ලා open to work කියලා වැටෙනවා. ඒක තමයි open to work කියලා කියන්නේ. ඊළඟට තව මගෙන් ඇහුවා ප්‍රීමියම් account එක. දැන් ප්‍රීමියම් account එකේ තියෙන වාසිය තමයි දැන් උදාහරණයකට මම මෙතන ඉන්නවා පහුගිය දවස් 90 ඇතුළත 2917 දෙනෙක් මගේ account එක බලලා තියෙනවා. ඒ 2917ම කවුද මගේ account එක බැලුවේ කියලා මට මෙතනින් පල්ලහැට ගිහිල්ලා මම දැන් මේ ටික වැහුවා. මෙතන ඒ 2926 දෙනාම මට පෙන්නනවා. මේ තියෙන්නේ මගේ ට්‍රෙන්ඩින් පහුගිය ටිකේ මම හොඳට මාව දැකලා තියෙනවා. දැන් පොඩ්ඩක් අඩු වෙලා. ඔක හෙට අනිද්දා අපව හරියයි. මේ පල්ලහැ පෙන්නනවා මේ මගේ account එක බලපු අය කවුද කියලා. මට ගිහිල්ලා ඒගොල්ලන් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. all profile viewers, interesting views. ඒකෙන් 10 දෙනෙක් United Motors වැඩ කරනවා මාව බලපු අය. 39 දෙනෙක් Fiverr accounts තියන අය. 21 දෙනෙක් National Development Bank එකේ වැඩ කරනවා. 57 දෙනෙක් consultantලා. 450 දෙනෙක්ගේ බලපු අයගෙන් මාව හොයාගෙන තියෙන LinkedIn එක හරහා. මේ ප්‍රීමියම් account එකක් මට තියෙන හින්දා තමයි මේවා ඔක්කොම පෙන්වන්නේ. එහෙම නැත්තම් මට පෙන්වන්නේ මාව අන්තිමට බලපු 3 දෙනෙක් විතරයි. තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඔන්න මම ෂෙයා කරන එක ස්ටොප් කරා. මට තියෙනවා තව විනාඩි 22ක්. ඒ විනාඩි 22 මම කතා කරන්න යනවා කොහොමද ඕගොල්ලෝ මොන වගේ content create කරන්න ඕන කියලා. So if I have created an account from another device and then if I wanted to log in from another device but I cannot remember the password, can I change the password from the new device? නෑ new device එකට ඔයාලට ඇතුළට යන්න බෑනේ තාම. ඔයා පරණ device එකෙන් password එක මාරු කරන්න. forgot my password කියලා කිව්වම ඔයා දීලා තියෙන email address එකට හරි කොහෙට හරි එනවා මේ password එක reset කරන්න link එක. I'm a psychology student. I have 6 months internship experience. I like to develop my career in NGO field. Therefore, what I have to enter on my LinkedIn profile. ඉතින් ඔයාට දාන්න වෙනවා young නැත්තම් budding psychologist නැත්තම් trainee psychologist එහෙම දාන්න පුළුවන්. එහෙම නැත්තම් psychology intern. ඒතර බලන අයට තේරෙනවා ඒක. ඊට අමතරව NGO field එකට ඔයාට enter ඕනි කියලා ඉවරලා headline එක දාන්නේ නැහැ. ඒ NGO field එක ඔයා මොනවද කරන්න යන්නේ? ඒ අනුව තමයි ඔයා අනාගතේ මොනවද කරන්න යන්නේ කියන එක අනුව තමයි headline එක වෙනස් වෙන්නේ. field එක අනුව නෙවෙයි. ඉතින් ඒ අනුව ඔයාට තීරණය කරන්න වෙනවා. LinkedIn එකේ නම highlight font වලින් දැමීමට කමක් නැද්ද? default තියෙන font එක නැතුව. මෙහෙමයි. මං හිතනවා පුළුවන් තරම් වෙන්න ඕනි මගේ target audience එක ඒක කොයි වගේ දකීද? මම graphic designer කෙනෙක් නම් එහෙම දැම්මට කමක් නැහැ target audience එක දැනගන්නවා මං වැඩේ කියලා.
ඒ ඇරෙන්න ඔබ බොහොම වෘත්තිමය මට්ටමේ ලංකාවේ තියෙන සුපතල අපි තුමු ජෝන් කීල්ස් එකට ජොයින් වෙන්න යන්නේ. ඒකෙත් ඔයා ජොයින් වෙන්න යන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට. එතකොට ඔයාව ඉන්ටර්විව් කරලා ඔයාගේ ඔක්කොම බලන්න යන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජර්. ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජර් කෙනෙකුගේ thinking සාම්ප්‍රදායිකද නැත්නම් එයා අලුත් විදියට හිතයිද? දැන් මගේ ප්‍රොෆයිල් එක කියුවම මම කරාඹුවක් දාලා පච්චයක් කොටලා આવොත් කොහොමද? පච්චයක් කොටනවා කියන්නේ නැහැ නේද? දැන් වෙන මොකක්ද ගන්න නේද? ඔකට කියන්නේ. මං එහෙම આવොත් ඕගොල්ලෝ නිකන් වෙන්න බෑ නේද කියලා. මෙයාගේ ප්‍රොෆයිල් එකත් එක්ක මේක මැච් වෙන්නේ නැහැ නේද කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක දැන් ඔයා ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි නම් ඉන්නේ. ඔයා කලාකාරයෙක් නම් කොණ්ඩේ බැඳලා කන විදලා ටැටු එකක් ගහලා ගියාම ඔයාව අනිවාර්යෙන්ම ගන්නවා. නමුත් ඔයා හිතන්න ඔබ ලංකා හොස්පිටල් එකේ කස්ටමර් කෙයාර් ඩිවිෂන් එකට ඇප්ලයි කරන්න. ඒකේ එතනට එන ලෙඩ්ඩුන්ට කතා කරන්න ඔබව ගන්න. ඔබ කන විදලා නාලලේ තාත්තා බුදු ඒවා කියලා ටැටු එකක් ගහලා කොණ්ඩේ බැඳලා යනවා. ගණීද ඔබ ඉන්ටර්විව් එකේදී ඔබ අර එතනට එන පේෂන්ට්ස් ලට කතා කරන්නේ. ඉතින් ඔබ කොහෙද යන්නේ කියන එක අනුව සේරම තේරෙන්නේ. තාම මොනවද තියෙන්නේ? LinkedIn learning. Okay, LinkedIn learning දීලා තියෙනවා LinkedIn ප්‍රීමියම් account එකක් ගන්න කෙනෙකුට. ඉතින් LinkedIn learning එකට ගිහිල්ලා අපිට පුළුවන් හිතූ හැටියට මේ දේවල් ඉගෙන ගන්න LinkedIn learning එකට ගිහිල්ලා. ඕන තරම් courses තියෙනවා LinkedIn learning එක ඇතුලේ කරන්න. අපි LinkedIn learning එක කොහෙද තියෙන්නේ? මම නිතර LinkedIn learning එකට යන්නේ නැති ඉන්න මට ඒක හොයන්නත් නැහැ. LinkedIn learning මේ කොහේ හරි තියෙනවා. ඒක අපිට LinkedIn learning එකට ගිහිල්ලා කොහෙද? LinkedIn learning ko මට මතක නැහැ මේක කොහෙද තියෙන්නේ කියලා මේ dashboard එකේ කොහේ හරි තියෙනවා. LinkedIn learning මට පුළුවන් LinkedIn learning එකට ගිහිල්ලා ඒකේ තියෙන courses කරන්න. මේ dashboard එකේ කොහේ හරි තැනක තියෙනවා LinkedIn learning මට මේ මේක හින්දා පේන්නෙත් නැහැ. අපි බලමු මේකේ මේ තියෙන LinkedIn learning. මේ තියෙන LinkedIn learning. මට ඕනි හැටියේ course එකක් advanced Facebook advertising මට තෝරන්න පුළුවන් ඕනි જાති මේකේ එක එක දේවල් තියෙනවා. Neuro marketing, writing emails, overcoming imposter syndrome, starting memorable conversation, Excel, PowerPoint, Power BI, Google Universal Analytics, how to train your brain for maximum growth. වෙනවද LinkedIn learning එකේ course තියෙනවා social media ද ඕනි දෙයක් ගැන. Trending in the education management industry course එකක් කරන්න පුළුවන් මට. 43 ideas for starting a side business. කේක දේවල් producing professional audio and video podcast. කොහොමද වීඩියෝ podcast එකක් පටන් ගන්නෙ? මේක ඇතුළට ගියාම මට ඕනි course එකක් ගන්න පුළුවන්. Selling with empathy. How to work smarter, not harder. Guy Kawasaki on turning life wisdom. How to make strategic thinking a habit. විවිධ දේවල් තියෙනවා. මේක මට තෝරගන්න පුළුවන්. LinkedIn learning එක ඇතුළට ගියාට පස්සේ ඕනි දෙයක් තෝරගන්න පුළුවන්. ඉතින් මේක තිබිලත් මම වැඩි ඉතින් මේ LinkedIn learning එකේ වැඩි ඉගෙන ගන්න මට ඉතින් වෙලාවක් නැහැ. නමුත් ඉතින් මම මාසෙට $25ක් ගෙවනවා මේ LinkedIn එකට. මට දැන් එළියට යන්නත් බෑ. ඉතින් වෙන මොනවද මගෙන් දැනගන්න තියෙන්නේ? මම එහෙනම් ඔයගොල්ලන්ව ගෙනියන්නද දැන් කොහොමද content හදන්නේ කියන එකට? අපි යන් එතනට. ඒක හරි වැදගත් දෙයක්. කවුරු හරි mic එක on කරලා ප්‍රශ්නයක් අහන්න කැමතිද? organizing committee මොන හරි ප්‍රශ්න තියෙනවද මේගොල්ලන්ගෙන් ආපු තව? මට පුළුවන් මට පේන ඒවා ටික Coursera එකේ කරපු courses add කරන්න පුළුවන්ද කියලා? පුළුවන්, කමක් නැහැ. ඒවා මිනිස්සු අගය කරන ඔබට මොකුත්ම නැත්නම් ඒ වගේ දෙයක් add කරාට කමක් නැහැ. නමුත් ඉතින් ඊට වැඩිය ලොකු ඒවා තියෙනවා නම් ඒ ලොකු ඒවා add කරාට කමක් නැහැ. පොඩි ඒවා නැතුව. හොඳ දෙයක් add කරාට කිසිම හානියක් නැහැ. හරි. එහෙනම් මම එතනින් එහාට ප්‍රශ්න පේන්නේ නැති හින්දා කවුරුත් කතා කරන්නේ නැති හින්දා Sir, excuse me. yes
finally thank සර් you මම ටීචර් කෙනෙක් මම පිටරටක ටීචින් ජොබ් එකක් හොයාගන්න කැමතියි. එතකොට මට ඒකට ඔපචුනිටි එකක් ලැබෙයිද මේ account එක හරහා? පැහැදිලිවම නෑ සතිනි. හැබැයි ඔබට opportunity එකක් ගන්න පුළුවන්. එතකොට වර්තමානයේ ඔබ ටීචර් කෙනෙක් නම් පළවෙනි දේ ඔබ ටීචර් කෙනෙක්ගේ ආකාරයට ඔබේ ප්‍රොෆයිල් එක හදා ගන්න ඕනේ. බලන කෙනෙකුට ෂා මෙයා පුදුම ටීචර් කෙනෙක් නේ මෙයා කියලා. දෙවෙනි එක ඔබ content produce කරනවානේ. ඔබ උගන්වන ඒවා ඔයා content produce කරනවා. ඔයා education ගැන articles ලියන්න ඕනේ. education industry related දේවල් ලියනකොට ඊට ගැලපෙන hashtags දානකොට මොකද වෙන්නේ? ඔබව නිරතුරුවම නැත්තම් නිතැතින්ම කිසි වෙහෙසක් නැතුව education industry එකේ ඉන්න international schools වල ඉන්න වෙනත් රටවල් වල administration වල HR section වල අයට ඔයාව ඇහැට ලක් වෙනවා. දැන් මේක ඇතුලේ ප්‍රොෆයිල් එක හදාගත්තට මදි. ඔබ කොහොමද අනිත් අයගේ ඇහැට ලක් වෙන්නේ? දැන් උදාහරණයකට මම ඩේලි පෝස්ට් එකක් දානවා. ඇයි? මට 16800ක් ඉන්නවා මගේ LinkedIn එකේ. මම ඩේලි පෝස්ට් එකක් දාන්නේ ඇයි? මේ 16800ට පිස්සු නෑනේ. හැමදාම ඇවිල්ලා මගේ ප්‍රොෆයිල් එක බල ඉන්න. ඒගොල්ලන් ජීවිතේටම එකපාරක් මගේ ප්‍රොෆයිල් එක දැකලා තියෙනවා. ඒ අපි සම්බන්ධ වෙච්ච දවස. ඊට පස්සේ කවදාවත් දැන් මමයි සතිනි අද කනෙක් වුණොත් අද මම ඇවිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එක බලනවා ඔයා ඇවිල්ලා මගේ ප්‍රොෆයිල් එක බලනවා. ආයෙ මං හෙට උදේට ගිහිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එක බලන්නේ නෑනේ. ඒක එතනින් ඉවරයි. හැබැයි සතිනිට පුළුවන් හැමදාම මට ඔයාව පේන්න වැඩ කරන්න. කොහොමද? ඔයා හැමදාම පෝස්ට් එකක් දානවා. ඔබ මාසෙකට පෝස්ට් 8ක් දැම්මොත් සතියට 2 ගානේ සතියට දෙවරක් මට ඔබව පේන්න පටන් ගන්නවා. හැබැයි ඔබ දානේ ඔක්කොම අධ්‍යාපනය ගැන නම්, এডুকেෂන් ගැන නම්, ස්ටඩි ගැන නම් නිකම්ම මට ෆීලිං එකක් එනවා ඔයා මාර ටීචර් කෙනෙක්. ඔයා එක්ස්පර්ට් කෙනෙක් මේ এডুকেෂන් ඉන්ඩස්ට්‍රි එකේ. මට විතරක් නෙවෙයි এডুকেෂන් ඉන්ඩස්ට්‍රි ඉන්න අනිත් අයටත් ඔයා දාන හෑෂ්ටැග් වල හැටියට ඇහැ යනවා. ඇහැ ගියාම මොකද වෙන්නේ? ඒ කට්ටිය ඔබව හොයන්න පටන් ගන්නවා. ඔබට ඉන්විටේෂන් එකක් එනවා. මම කැමතියි ඔබ මේ ඔබ ජොබ් එකක් එහෙම හොයනවා නම් අපි කැමතියි ඔයාව ගන්න කියලා. ඒකට ඔබ හරි හෑෂ්ටැග්ස් එහෙම පාවිච්චි කරන්න ඕනේ. මම හෑෂ්ටැග්ස් උයි කන්ටෙන්ට් ගැනයි ටීචර් මම හිතනවා අපිට යම්කිසි උත්තරයක් දෙන්න ඇති කියලා. දැන් මම හරි. රයිට්. දැන් මම පෙන්නන්නම් කොහොමද කන්ටෙන්ට් හදන්නේ කියලා, පෝස්ට් හදන්නේ. අර Facebook එකේ හදන જાතියේ විකාර රූපී ඒවනම් මේකේ හදන්න එපා. මෙන්න වැන්ද පිං අයිති වෙයි. මේක නාස්ති කරන්න එපා. දැන් මම උදාහරණයකට පෙන්නන්නම්. මම පල්ලහැට ගිහිල්ලා මෙතන ඔබට අර Facebook එකේ જાති එක පෝස්ට් එකක් හොයාගන්න පුළුවන්ද බලන්න. මේ සේරම අධ්‍යාපනය මෙතන තියෙන්නේ. තනිකර තියෙන්නේ අපි යමක් ඉගෙන ගන්න දේවල්. එකක්වත් නැහැ අනවශ්‍ය පෝස්ට්. මේ ඔක්කොම තියෙන්නේ හොඳ දේවල් පහලට ගියාම. right? ඉගෙන ගන්න දේවල්. right. දැන් මම පෙන්නන්නම් කොහොමද අපිට මොන වගේ පෝස්ට් දාන්න පුළුවන්. මට තියෙනවා තව විනාඩි 12ක් වෙලාවට වැඩි කිරීම වෘත්තිකයෙකුගේ වගකීමක්. so මට පුළුවන් ෆොටෝ එකක් දාන්න. ෆොටෝ එකක් මට මෙතන තියෙන ඒවායින් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මේ තියෙන්නේ මේ ෆොටෝ එක. මේ තියෙන්නේ දැන් අපේ එකේ ෆොටෝ එක. මේ තියෙන්නේ මේ ෆොටෝ එක මෙතනට දාන්න පුළුවන්. දාලා මට මෙතන ලියන්න පුළුවන්. right මෙතන මට ඕනි දේ ලියන්න පුළුවන්. LinkedIn training කොහොම කියලා ලියන්න පුළුවන්. ලියලා මට මෙතන හෑෂ්ටැග්ස් උත් දාන්න පුළුවන්. මට ඕන නම් මාව කාට හරි අහුවෙන්න. මේ තියෙන්නේ මෙතන සජෙෂන්ස් උත් දෙනවා. training LinkedIn. right මේ හෑෂ්ටැග් ටික දැම්මා. එතකොට මේ ඉන්ඩස්ට්‍රියට මාව කනෙක්ට් වෙනවා. කරලා පෝස්ට් කරන්න පුළුවන්. right දැන් උදාහරණයකට මම මේ පෝස්ට් එක දාන්නේ ඒ ෆොටෝ එකක් නැත්නම් වීඩියෝ එකක් දාන්න පුළුවන්. එතනත් මට මගේ හાર્ඩ් ඩිස්ක් එකෙන් තෝරන්න පුළුවන් කොයි වීඩියෝ එකද මම දාන්නේ කියලා. ඒක දාලා නැත්නම් මට ඉවෙන්ට් එකක් හයිලයිට් කරන්න පුළුවන්. මම අහවල් ඉවෙන්ට් එක. right එතකොට මට තෝරත හැකි කොයි account එකෙන්ද මේක දාන්නේ? අමිත ගමගේ කියන ඉවෙන්ට් එකෙන් අපි දානවා ඉවෙන්ට් එක මොකද්ද? හරිනම් මේ වැඩසටහනට LinkedIn එකේ ඔබට page එකක් තියෙනවා නම් page එකේ event එකක් create කරන්න තිබුණා. දැන් මම පුද්ගලයෙක් හැටියට event එකක් දානවා. අපි දානවා අපි කියමුකෝ බණ සෙරමනි. මම බණ සෙරමනියක් කරනවා. sorry. එහෙම නැත්නම් මම දානවා අපි කියමුකෝ launch. මම launch එකක් කරනවා. launching ceremony. කවද්ද?
මම ඉන්නේ එතකොට මේ ශ්‍රී ලංකාව කියන ටයිම් zone එකේ මට ඩේට් එක දෙන්න හැකි ඒවා දීලා මම ලියනවා මේ launch එක මොකක්ද කියලා. කවුද මේකේ කතා කරන්න එන්නේ කියලා ස්පීකර්ස් ලව ටැග් කරන්න පුළුවන් මට. මේක පබ්ලික් ඉවෙන්ට් එකක්ද ප්‍රයිවට් ඉවෙන්ට් එකක්ද කියලා තීරණය කරන්න පුළුවන්. right? ඒ ඔක්කොම දාලා ඉවර වෙලා මට මේ ඉවෙන්ට් එක මෙතන ක්‍රියේට් කරන්න පුළුවන්. ඒ ඉවෙන්ට් එකක් තියෙනවා නම් right මම දැන් මේ වෙලාවේ ඉවෙන්ට් ක්‍රියේට් කරන්න යන්නේ නැහැ. ඊළඟට මට පුළුවන් ආටිකල් එකක් ලියන්න. අමිත ගමගේ හැටියට මම ලියනවා ආටිකල් එකක්. sorry next මේ මම ආටිකල් එකක් ලියනවා මෙතන මම ලියනවා the importance ඔන්න මම ලියන්න යන්නේ importance of a logo to a company logo එකක වැදගත්කම company එකට right මෙතනට මට පින්තූරයක් දාන්න පුළුවන් මට මෙතනට image එකක් add කරන්න පුළුවන් ලියලා මම දැන් මට පෙන්වන්න ඕනි මම මෙතන ඉමේජ් එකක් අප්ලෝඩ් කරනවා. මම දැන් ආටිකල් එකක් ලියනවා කම්පැනි එකට ලෝගෝ එකක ඇති වැදගත්කම. දැන් මගේ ප්‍රොෆයිල් එකේ මේ ආටිකල් එක දැක්කම මගේ ටාගට් ඔඩියන්ස් එක දන්නවා මම ලෝගෝ පිළිබඳ අති දක්ෂයෙක් කියලා. ඉතින් ඒ මිනිස්සු ඇවිල්ලා මට බිස්නස් එකක් දෙනවා. ඉතින් මේ වෙලාවේ මම ආටිකල් එකක් ලියන්න යන්නේ නැහැ. නමුත් මම මේ කියන්නේ ඔබට ඕන නම් ඔබට සිංහලිනුත් මේ ලියන්න පුළුවන්. දැන් මගේ ප්‍රොෆයිල් එකට ගියාම මම ආටිකල් ලියන්න කියලා කිව්වට මම ලියලත් නැහැ ආටිකල් වැඩිය. මම පෙන්නන්නම් මම මොනවද ලියලා තියෙන ආටිකල්ස් කියලා. මම ආටිකල් දෙකයි ලියලා තියෙන්නේ. මෙතනට ගියාම බලත හැකි මගේ සියලුම ඇක්ටිවිටීස්, මගේ ආටිකල්ස්, මගේ පෝස්ට්, මගේ ඩොකියුමන්ට්ස්. මගේ ආටිකල්ස් වල මොනවද තියෙන්නේ? මගේ ආටිකල්ස් වල තියෙනවා හපුතලේ කිරිගොවියා මහා ව්‍යවසායකයෙකු වූ හැටි කියලා ආටිකල් එකක්. ඒක ඇතුළට ගියාම මොනවද පෙන්වන්නේ? මේ ඕගලන් දැන් රත්නපුරේනේ. මේ මම ලියලා තියෙනවා මා ඉපදුණු හපුතලේදී මම ඉපදලා තියෙන්නේ හපුතලේදී. හපුතලේ ඉන්න කිරිගොවියෙක් කොහොමද මේ අතිසාර්ථක ව්‍යවසායකයෙක් වුණේ කියලා මම එයා ගැන ලියලා තියෙනවා. මේක ලිව්වට පස්සේ මට වෙනම කන්සල්ටන්සි බිස්නස් දීලා තියෙනවා සර් ඔයා කන්සල්ටන්ට් කෙනෙක්ද කියලා. මේ ආටිකල් එක කියවලා තියෙන කමෙන්ට්ස් තියෙනවා 20 දෙනෙක් 267 දෙනෙක් ලයික් කරලා තියෙනවා 753 දෙනෙක් මගේ ආටිකල් එක බලලා තියෙනවා. බලන ඔක්කොම ලයික්ස් දාන්නේ නැහනේ. එතකොට තව මොනවද මට දාන්න පුළුවන් පෝස්ට්. මේ පෝස්ට් ඔක්කොම යන්නේ මේ ඇක්ටිවිටි සෙක්ෂන් එක. දැන් මේ වෙනකොට මට ඉන්නවා 16846ක් ෆලෝවර්ස්ලා. මම යනවා මගේ ඇක්ටිවිටි සෙක්ෂන් එකට. මම පෙන්නන්නම් මම මොනවද දාලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අවුරුදු 70 ගානක එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් මම ෂෙයා කරලා තිනවා. මේ LinkedIn එක ඇතුළෙම. එයා කියනවා මට අවුරුදු 70යි. ඔබ හිතනවා නම් ඔබට වයස වැඩි කියලා මම ඒක දාලා තිනවා. ඊට පස්සේ මම ඊයේ පෙරේදා ගියා එන්නතක් ගන්න මගේ කොවිඩ් එන්නත ගන්න ගියා. ඒ එන්නත ගැන මම සිංහලෙන් ලියලා ආටිකල් එකක් දැම්මා කොච්චර පිළිවෙලට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මේක කරාද කියලා. ඒක 208 දෙනෙක් ලයික් කරලා තියෙනවා. 7651ක් මේ මම ලියපු එක දැකලා තියෙනවා. LinkedIn එකේ වැදගත්කම තමයි මේ 7650 දෙනෙක්ගෙන් 89 දෙනෙක් ඩයලොග් එකේ වැඩ කරනවා. virtues එකේ 75ක් වැඩ කරනවා. ඩයලොග් ආසියාට එකේ 41ක් වැඩ කරනවා. mass holdings එකේ 40ක් වැඩ කරනවා. HSBC එකේ 34ක් වැඩ කරනවා. ඒ මගේ ආටිකල් එක බලපු 7000 ගානින් 333ක් දෙනෙක් software developersලා 215 දෙනෙක් executive directorsලා 190 දෙනෙක් marketing specialistලා 180 දෙනෙක් corporate finance specialistලා ඒකෙන් 36 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ 20ක් ටොරොන්ටෝ 14ක් ඕක්ලන්ඩ් නිව් සීලන්ඩ් 13 දෙනෙක් ඉන්දියාවේ දැන් තේරෙනව නේද මෙච්චර වැදගත් මිනිස්සු ඇවිල්ලා ඔබේ post එක බලන හින්දා Facebook එකේ ඥාන ජාතිය විකාර මේක දැම්මොත් එහෙම ඔබේ ආත්මගරුත්වයටත් ඒක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ දැන් මේ post එක අපි දැම්මා. මේ තියෙන මේ post එක. මේක 3000ක් බලලා තියෙනවා මේ වෙනකොට. දැන් මම කිව්වා ඕගලන්ට දාන්න පුළුවන් කියලා. මේ තියන්නේ අපි දාලා තියෙන්නේ father son goals LinkedIn expert LinkedIn tips. ඔය තමයි මම දාලා තියෙන hashtag. දැන් අර ටීචර් මගෙන් ඇහුවා. එතකොට ඔබ මෙතන දාන්න ඕනි student life එහෙම නැත්නම් education එහෙම කියලා hashtag දාන්න ඕනේ. දැන් උදාහරණයකට මේ LinkedIn tips කියන hashtag එක මම ක්ලික් කරොත් මාව ගෙනියනවා LinkedIn tips කියන LinkedIn expert කියන hashtag එකට 3809ක් followers ලා ඉන්නවා. මම follow කරන්නේ ඔන්න මාත් follow කරනවා දැන්. මේ තියෙන්නේ මම දාපු post එක තියෙනවා. right? ඊට කලින් වෙන කෙනෙක් දාපු post එකක් තියෙනවා. ඊට කලින් තව එක්කෙනෙක් දාපු post එකක් තියෙනවා. ඊට කලින් තව එක්කෙනෙක් දාපු post එකක් තියෙනවා. හැබැයි හැම post එකකම ඒගොල්ලන් දාලා තියෙනවා අර hashtag එක.
මේ තියෙන්නේ LinkedIn expert. එතකොට මේ hashtags වලට අපිට යන්න පුළුවන්. ඒක තමයි මේකේ වටිනාකම. ඉතින් මම මේ hashtag වලින් මේ ඉන්ඩස්ට්‍රීත් එක්ක කනෙක්ට් වෙනවා. දැන් මේ මගේ වයිෆුත් එන්න එක 10000ක් බලලා තිනවා. කාන්තාර රූපයක් වැටුනම එහෙම වෙනවා. you can end of story මං කියලා තියෙනවා. ඒක 3876ක් බලලා තියෙනවා. මම ඊයේ පෙරේද ක්ලබ් හවුස් එකේ සෙෂන් එකක් කරා. ඒ සෙෂන් එක 2105ක් දැකලා තියෙනවා. right? එතකොට අපිට හෑෂ්ටැග් එකතු කරන්න පුළුවන් මේවට. මම පෙන්න මේ තියෙන තව පෝල් එකක් රන් කරන්න පුළුවන් අපිට. මං ඇහුවා ඔබට මේ විවේකයක් ලැබුණාම working from home ගෙදරදී බොන්නේ ටීද කොෆීද වෝටද කියලා 212 දෙනෙක් වෝට් කරලා තියෙනවා. ඒ 212 දෙනාගෙන් 30ක් බොන්නේ ටී, 24ක් බොන්නේ කොෆී, 45ක් බොන්නේ වෝටර්. හැබැයි 1137 දෙනෙක් මේක දැකලා තියෙනවා. right? දැන් ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ප්‍රශ්න ටික දැන් මම මේ ඔබට පෙන්වුවේ ඔබට දාන්න පුළුවන් දේවල්. මට තියෙනවා තව විනාඩි 3ක් විතර. ඊට පස්සේ මගේ පුතා සෙෂන් එක පටන් ගනි. මම හිතන්නේ ඔයගොල්ලෝ අර ටැග් දිනපු අය දවසකට ෆොටෝස් හෝ වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන් සීමාවක් තියෙනවද? කිසිම සීමාවක් නැහැ. සාමාන්‍යයෙන් මම නම් එකකට වැඩි අප්ලෝඩ් කරන්නේ නැහැ. මොකද ඒක පේන්න පොඩි වෙලාවක් යනවනේ. එතකොට දෙකක් දැම්මම වෙන්නේ දෙවෙනි එක ඉස්සරහට යනවා. අර මුලින් දාපු එක පොඩ්ඩක් ස්ලෝ වෙනවා. දවසකට 2-3 දාන අයත් ඉන්නවා. නමුත් ඔබට තේරේ 2-3 දැම්මම ඒකට එන ලයික්ස් ප්‍රමාණය ටික දවසක් දානකොට ඔබට තේරේ එකක් දාන එකද හොඳ 3ක් දාන එකද කියලා. මේකට පෝස්ට් දානකොට තමන්ගේ නිර්මාණද දාන්න ඕනේ නැත්නම් වෙන තැනකින් ගන්න එකේ වෙන තැනකින් එක්ක ගන්නවා නම් ඒ අයිතියත් එක්ක දාන්න. හැබැයි Facebook එකේ තියෙන කුණු ගොඩවල් ගෙනල්ලා නම් මේකේ දාන්න එපා. මම අනුන්ගේව දානවා. හැබැයි මොකද මේක වෘත්තිමය මට්ටමේ එකක්. කුණු ගොඩවල් දාන්න බෑ නෙවෙයි. මේක ඇතුළේ ඇවිල්ලා කුණු වලට ලයික් කරන මිනිස්සු ඉන්නවා. නමුත් ඔබ මේකට ඇවිල්ලා ඉන්නේ ඔබේ වෘත්තිමය මට්ටම හරහා ඔබේ ආදායම ඔබේ දියුණුව සලස ගන්න. ඉතින් ඒක ඊළඟට is ethically problematic that view someone else's profile. LinkedIn එක ඇතුලේ තව කෙනෙකුගේ ප්‍රොෆයිල් එක බලන එක කිසිසේත්ම ethically ප්‍රශ්නයක් නෑ. බලන්න තමයි හදලා තියෙන්නේ. හැබැයි ඔබ කැමති නැත්තම් කවුරු හරි ඇවිල්ලා ඔබේ ප්‍රොෆයිල් එක බලන එක ඔබට පුළුවන් settings වලට ගිහිල්ලා privacy settings වලට ගිහිල්ලා මම ඒක ටග් ගාලා විනාඩියෙන් පෙන්නන්න. දැන් මම කොහෙද ඉන්නේ? මම විනාඩියෙන් පෙන්නන්න. මට පුළුවන් මෙතනට ගිහිල්ලා settings වලට යන්න. කොහොමද settings? මට settings උත් අමතකයි. මෙතනට ගියා. මම හිතන්නේ settings උත් අමතක වෙනවා කියලා මේක හැම වෙලේම කරන්නේ නැති. හැම වෙලේම ඉතින් මම මගේ settings වලට යන්නේ නැහැ. මේ තියෙන settings and privacy. very sorry. settings and privacy වලට ගිහිල්ලා මෙතන visibility. මෙතන visibility වලට යන්න. visibility, profile viewing options, story viewing options. right? මට choose if your connection can see your connection list. දැන් මගේ connection list එක කාටවත් බලන්න බෑ. ඒක මම no කියලා තියෙන්නේ. මම කැමති නෑනේ මම මෙච්චර අමාරුවෙන් හදාගත්ත මගේ connection list එක අනිත් අයට පෙන්වන්න. Who can see your last name? මට ඒක decide කරන්න පුළුවන්. Profile visibility. මගේ profile visibility එක අනිත් අයට පේන්න ඕනද නැද්ද? මගේ ෆොටෝ එක අනිත් අයට පේන්න ඕනේද නැද්ද කියන එක මට හදන්න පුළුවන්. ඉතින් එයා එහෙම හදලා තියෙනවා නම් පේන්න. ඉතින් ඔබ ඒක මේ ගිහිල්ලා බැලුවට ඒක කිසිම අන්එතිකල් භාවයක් නැහැ. එහෙනම් මම දැන් බාර දෙනවා විනාඩි කිහිපයකට වැඩසටහන මේ අපේ සංවිධායක මඩුල්ලට. ඊට පස්සේ මම මගේ පුතාට මයික්‍රොෆෝන් එක බාර දෙනවා. මම ඉන්නවා මෙතන. අපි වැඩේ මේ බාර ගත්තා නම් හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට අද අපත් එක්ක එකතු වුණාට. ඉතින් අපිට බොහොම ගෞරවයක් ඔබතුමන් අපිත් එක්ක එකතු වුණ එකට. LinkedIn තුල අප වැඩ කරන්නේ කොහොමද? ගිණුමක් සකසා ගන්නෙ කොහොමද? ඒ ගිණුමෙන් අපි LinkedIn තුල යමක් පළ කරන්නේ කොහොමද කියන කාරණාත් එක්ක ඔබට ඇතිවන ගැටලු, ඇති උණ ගැටලු සහ ඇති වෙයි කියලා ඔබ හිතන ගැටලු බොහෝමයකට හොඳ නිවැරදි බොහොම වටිනා කියන ඵලදායී පිළිතුරුත් සමගින් තමයි පළමු දේශනය එලෙසින් නිමාව දකින්නේ. ඉතින් ඊළඟ දේශනයට අප යන්නට කලින්
ඔබ දන්නවා අද දින වැඩසටහනේ ඔබට සුවිශේෂී තිලිනයන් ලැබෙන බව. ඉතින් ඒ සඳහා ඔබෙන් 3 දෙනෙකු ජයග්‍රාහකයන් විදිහට වාසනාව ලබනවා ඒ තිලිනයන් අයිති කරගන්නට. මේ සඳහා අපට අනුග්‍රහකත්වය ලබා දෙන්නේ රුවන්පුරේ ප්‍රචලිත සන්නාමයක් වුණ rabbit.lk සමාගම. ඉතින් ඔබේ ජීවිතයේ උත්සව, සාද, ප්‍රිය සම්භාෂණ වගේ විශේෂ අවස්ථා සුවිශේෂී කරගන්නට ඔබේ මතකයේ රැඳෙන සහ අමතක නොවන මතකයන් විදිහට ඒ විශේෂ අවස්ථා ඔබේ ජීවිතයට එකතු කරගන්නට ඔවුන්ගෙන් මහඟු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් අද වැඩසටහනේ ප්‍රථම ජයග්‍රාහකයා තෝරා ගන්නට මා අවස්ථාව ලබා දෙනවා රත්නපුර රොට්‍රැක්ට් සමාජයේ වත්මන් සභාපතිවරයාණන් වශයෙන් කටයුතු කරන රොට්‍රැක්ටර් දිලංක සංජය ඔබට. හරි thank you. මම දැන් කට්ටිය ගොඩාක් ලොකු දේවල් ටික ඉගෙන ගත්තා. ඉතින් අපි ඒකත් එක්කම අපි යන් අපේ ජයග්‍රාහකයා තෝරගන්න අද දවසේ පළවෙනි එක්කෙනාව. මම දැන් මගේ ස්ක්‍රීන් එකේ පේනවා නේද? පස්ස හරි. පේනවා. මේ තියෙන ඔයාලා අපිට පුරවපු ඔයාලාගේ Google form එකේ results ටික. ඉතින් මම මුලින් අපි ඉන්න ඔක්කොම මේ වෙද්දී fill කරලා 371 දෙනෙක්. ඉතින් මම මේකෙන් පළවෙනි 120 දෙනාව මම මුලින්ම ගන්නවා. නම් ටික මම මේ විදිහට පළවෙනි 120 දෙනාව මම මේ විදිහට ගත්තා. අරගෙන මම මේ වගේ wheel spinner එකට දාන්නම්. හරි. හරි ඔන්න දැන් මම මේක අපි ස්පින් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බලමු අපි කවුද වින් කරන්න කියලා. මේ වින් කරන එක්කෙනා හිටියොත් අපිට chat එකේ message එකක් දාන්න ඉන්නවා කියලා. හරි. ඔන්න පළවෙනි ජයග්‍රාහකයා D Silva YSHRT. ඔයා මේකේ ඉන්නවද? මීටින් එකේ ඉන්නවා නම් අපිට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකේ මම හිතන්නේ ඔයාලා ඉන්නවා. එහෙම නැත්නම් chat එකේ Zoom chat එකේ දාන්න මේ වෙලාව online ඉන්නවා නම් අපේ group එකේ message එකක් දාන්න ඔයාලට ඔයාගේ අවශ්‍ය data ප්‍රමාණය අපි මෙහි ලබා දෙනවා. හරි. පස්ස එහෙනම් අපි ඉස්සරහට යමු. හරි බොහොම ස්තුතියි. ඉතින් YSHRT ද සිල්වා අපේ උණුසුම් සුබ පැතුම් ඔබට. අපි වැඩසටහන දිගටම කරගෙන යන්නයි මේ සූදානම. මීළඟට ඔබ හඳුනා ගන්න සහ ඔබ හමුවට එන පුද්ගලයා ඔබට මේ කලින් කාරණා ගැන හොඳ නිදසුනක් වේවි කියලා මා විශ්වාස කරනවා. ඔහු ගැන කියනවා නම් ඒ චරිතය ඔබට විස්තර කරනවා නම් මා කැමතියි ඒක මේ විදිහට කියන්න. ගෝලීය වශයෙන් තරුණ ව්‍යවසායකින් එක්ක කටයුතු කරමින් ඔවුන්ගේ සංවර්ධනයට උදව් කරන කෙනෙක් විදිහටත් ව්‍යවසායකින් වීමට තාරුණ්‍ය පොළඹවන්නෙක් විදිහටත් ඒ වගේම සිනමන් චැට් විත් නෙතිලහි නිර්මාතෘවරයාණන් වශයෙන් කටයුතු කරන මේ දක්ෂ තරුණ ව්‍යවසායකයා නෙතිල නිම්සත්. ඉතින් ඔබ මේ වැඩසටහනට අපත් සමග සම්බන්ධ වීමට බොහොම සතුටක්. ඒ වගේම මෙතෙන් සිට මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්නට මම ඔබට අවස්ථාව ලබා දෙනවා. දේශකතුමන් අපත් සමග සම්බන්ධ වෙන අතරතුරේදී මම ඔබට යමක් මතක් කරන්නට කැමතියි. ඔබටත් මේ රත්නපුර අවට සිටිනවා නම් සහ ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නම් ඔබට උවමනා නම් ඔබ කැමති නම් සමාජයට සේවයක් කරන්නට මම ආරාධනා කරනවා අපත් සමග එකතු වෙන්න. ඔබට පහළ chat box එකෙන් බලා ගන්න පුළුවන් මේ link එකක් සබැදියක් ඔබට පුළුවන් ඒ සබැදියෙන් ගිහිල්ලා රත්නපුර රොට්‍රැක්ට් සමාජය හා එකතු වෙන්න. ඉතින් මම හිතනවා නෙතිල නිම්සත් අපේ දේශකතුමන් පුංචි ව්‍යවසායකයා දක්ෂයා අපිත් එක්ක එකතු වෙනවා මේ අවස්ථාවේදී. ඔබට නැවතත්
ගෞරවනීයව ආරාධනා කරන ගමන් ඔබට අවස්ථාව තියෙනවා මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්නට. Hello, you can hear me? yes can. So before I start, I would like to thank Mr. Dilanka Sanjaya for giving me this opportunity to speak. He's the president of Rotaract Club Ratnapura. Thank you. So I'm going to start with my LinkedIn journey. So before I started LinkedIn, I spoke publicly for the first time in December 2019 when I was presenting a small book in a book club. This is the first time that I spoke publicly ever, and it helped me a lot. Then I started my own YouTube channel, Cinnamon Chat with Nethila, where I interview successful entrepreneurs and CEOs, like the CEO and founder of Kapruka.com, the CEO of Lanka Clear, the former CEO of Nivasi Developers. I created a LinkedIn profile in December 2020. And thanks to LinkedIn, I have gotten a lot of opportunities to speak at Lusaka Startup Week Africa, a conference that is in Africa, where I was able to talk about my journey. So this is my LinkedIn profile back then, and this is now. So if we go, excuse me. So if we go back here, this is just about 1 month ago, a 1 month difference. I have unlocked a lot of modes in LinkedIn. So this is 1 month before I have unlocked anything new. This is 1 month later. I have unlocked LinkedIn Creator mode. And previously I had only 2023. 1 month later, I have 2,474 followers on LinkedIn. So it's really helping me out, LinkedIn. Thanks to LinkedIn, I have also got invited to Sri Lanka's first LinkedIn Live talk show, where I spoke about important topics like personal branding. And I also have my own LinkedIn Live talk show where I interview young entrepreneurs. And like Hasini Lakshminarayan, who is the founder of The First Step. She's a TEDx speaker, and she's also a reporter for The Hindu School Edition. Or Alusha Samarachi, she's a young marine biologist, and she's just 9 years old, which is amazing. There are many benefits that I receive from LinkedIn by being active on LinkedIn. I receive connection requests daily. Every day I get about 20-30 connection requests, and I accept all of them. But I don't just accept these connection requests. I check who these people are. I check whether they have profile picture, because I mean, when you're connecting to someone, you need to know who they are, or you need to see who they are. I also get connected to influential leaders. Most of them I have met through LinkedIn too. For example, we can take Mr. Dilhan C. Fernando. He's the CEO of Ceylon Dilma Tea Company. And Mr. Rakil Fernando, and he's the managing director at Daraz. I will also be having another LinkedIn Live on the 16th of July with Mr. Jatin Katari. Mr. Jatin Katari is on a global level, and he's a startup mentor. It's like a startup teacher. He advises startups on which way they have to go. I receive a lot of opportunities to speak in podcasts, live shows, TV channels. For example, I can take Hurry Up Startup Leadership Podcast, Exceedables Leadership Community. I also got invited to speak at those about my journey, because they really want to know about me. So LinkedIn helps other people to get to know me and talk to me. It helps me and other people as well. It helps me as an entrepreneur as well. LinkedIn is my main platform that I use for my startups and all of that. I promote all of these things on LinkedIn, and that's because of LinkedIn, thanks to LinkedIn. So my next plan, what will happen to me, what's going to continue is I will continue to interview successful entrepreneurs and CEOs on my YouTube channel and learn from them, and also to get tips from them to pass on to the younger generation. And I will interview successful kids to learn from them on how they became successful. I will continue my work as an ambassador for Child Action Lanka, CAL.
where I will be an ambassador and I will be helping a lot of children who are homeless and don't have anywhere to go. They need food, security. So I will continue my work as an ambassador there. I will launch my website for Masspreneurs. Masspreneurs is my startup, and the website for it, we have gone through a small shortage, small problems, but we are going through it well. I will extend my brand to other areas. I'm already planning. I mean, it's happening right now, probably. I'm going to start extending my brand to real estate very soon. I will have a global audience for my shows. So this is a small glimpse of my website, what it will look like when it's out. It's just a small glimpse that are getting. It will be much better and improved by when it's out. Yeah, LinkedIn is my main business development and branding platform because I can do anything I want on LinkedIn. And Facebook I don't really use because my dad says it's not a very good place for someone my age. So when I'm older, maybe I'll use Facebook for now. But for now, LinkedIn is a professional platform that I really use a lot, and I like it so much because it helps me. So thank you. This is my journey throughout LinkedIn and how LinkedIn has helped me a lot. Thank you. හොඳයි ඔබට බොහොම ස්තුතියි අපත් සමග එකතු වුණාට. ඉතින් ඔබ වගේ නව පරපුරේ දක්ෂයින් ශ්‍රී ලංකාවේ සිටීම ගැන අපට බොහොම ආඩම්බරයි. ඒ වගේම ඒ වටිනාකම අදට වගේම අදටත් වඩා අනාගතයේදී තවත් හොඳින් පසක් වේවි කියලා අප විශ්වාස කරනවා. දැන් අපි කැමති ඔබෙන් තවත් ප්‍රශ්න විමසන්න පුළුවන් නම් ඉතින් ඒ සඳහා ඔබට ඉඩහසර වෙන් වෙනවා. ඊට මත්තෙන් මා කැමති සංවිධායක මණ්ඩලයෙන් පවසනවා දෙවෙනි ජයග්‍රාහකයා ඔබ හමුවට ගෙන එන්නට මේ කාල වේලාවයි කියා. ඉතින් නැවතත් මං සම්බන්ධතාවය ලබා දෙනවා රත්නපුර රොට්‍රැක් සමාජයේ වත්මන් සභාපති රොට්‍රැක්ටර් දීලංක සංජය ඔබට. හරි thank you. අපි යන් දෙවෙනි ජයග්‍රාහකයා තෝරන්න ඉක්මනින් ඔයාලට දැන් ඊට පස්සේ අපි දෙනවා Q&A session එකේ. එතකොට මිස්ටර් අමිත ඒ වගේම මිස්ටර් නිතිල දෙන්නම ඉන්නවා මේ වෙලාවේ live. එතකොට ඔයාලට සම්පූර්ණ ඔයාලට තව අහගන්න තිබිච්ච ප්‍රශ්න ඒ ඔක්කොම අහගත්තා. කතා කරන්න පුළුවන් නම් මයික් ඔන් කරලා ඇත්තටම ගොඩක් අපිත් කැමතියි. ඉතින් අපි දෙවෙනි ජයග්‍රාහකයා තෝරගමු. අපි මෙතන 121 ක ඉඳන් අපි ගමු 240 විතර වෙනකම්. හරි ඔන්න මම මේ ටික ඩිලීට් කරලා අපි මෙතන දාගමු නම් ටික. හරි. වෙඩිලාව ගන්න නැතුව අපි වින කවුද කියලා තෝරගමු. හරි අද දවසේ දෙවෙනි ජයග්‍රාහකයා වෙන්නේ විරංග නිම්ෂාන්. ඔයාට අදාළ GB 5ක data ප්‍රමාණය ලබා ගන්න අපිට WhatsApp එකේ message එකක් දාන්න. එහෙම නැත්නම් මේ chat එකේ message එකක් දාන්න. ඔයා මේකේ online ඉන්නවා නම් අපි ඔයාට අදාළ තෑග මේ තව පැයක් වගේ ඇතුළත ලබා දීමට කටයුතු කරනවා. හරි. පස්සේ අපි ඉස්සරහට යමු. Thank you. හරි. ස්තුතියි ඔබට. මීළඟට Q&A session එක එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න ඔබට ඉඩහසර වෙන් වෙන මොහොත ආරම්භ කරනවා. ඉතින් ඔබට පුළුවන් අමිත් ගමගේ මහත්මයා ඒ වගේම නෙතිල නිම්සත් මේ සහෝදරයා ඉතින් දෙන්නම ඉන්නවා මේ වෙලාවේ සජීවීව ඔබට ඕනෑම ප්‍රශ්නයක් ඔවුන්ගෙන් අසන්න අසා පිළිතුරු දැනගන්න ඔබට ඉඩහසර වෙන් වෙනවා. ඒ වගේම ඒ අතරතුර මම මතක් කරන්නට කැමතියි අද දවසේ මේ යන කාර්යය ගැන මේ වැඩසටහන ගැන ඔබට අදහසක් තියෙනවා නම් ඒ අදහස අපට කියන්න අපි ඔබට ලබා දෙනවා Google ෆෝරම් එක. ඉතින් මේ ෆෝරම් එක පුරවලා ඔබට පුළුවන් ඔබේ අදහස් පහතින් එකතු කරන්නට. ඉතින් ඒක විශාල වැදගත්කමක් තියෙන සහ අපිට ගොඩක් වටිනවා ඒ සම්බන්ධයෙන් ඔබ දක්වන අදහස්. මොකද මේ වගේ වැඩසටහන් ඉදිරියට කරන්නට සහ අපේ දේශක තුමන්ලාට ඔබ දක්වන අදහස් පිළිබඳව බොහෝ සෙයින් වටිනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා අද වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් පහත සැබැඳීම් එකතු කරන්නට කියලා. එහෙනම් අපි යමු Q&A session එකට. ඔබට අවස්ථාව තියෙනවා අපේ දේශක දිත්වයෙන්ම දේශකයන් දෙදෙනාගින්ම ඔබේ ප්‍රශ්න ගැටලු යොමු කරන්නට සහ පිළිතුරු ලබා ගන්නට.
මම මෙතන දැනට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් දෙකක් උත්තර දෙන්නද? අනිවාර්යෙන් ගැටලුවක් නැහැ සර්. මේක තියෙනවා LinkedIn එකේ ස්කිල් ටෙස්ට් තියෙනවා. අපිට ටෙස්ට් එකක් දෙකක් ගන්න පුළුවන්. මෑතිකදී අඳුන්වලා දීපු ෆීචර් එකක් තමයි මට අහවල් ස්කිල් එක තියෙනවා කියනවට අමතරව LinkedIn එක ඇතුලේ තියෙන ස්කිල් ටෙස්ට් එකක් අරගෙන ඒක පාස් වෙන්න පුළුවන් අපිට. එතකොට මේ බැජ් එක එකතු වෙනවා මම ස්කිල් ටෙස්ට් එක පාස් වුණා කියලා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් LinkedIn එකේ ස්කිල් සෙක්ෂන් එකට ගිහිල්ලා ඒ තියෙන ඒ හුඟා ගැඹුරු ටෙස්ට් නෙවෙයි. ඒකේ ටෙස්ට් එක පාස් වුණාම මේ බැජ් එක ඔබට හම්බ වෙනවා. ඒක ගන්න. ඊළඟට ඇග්‍රිකල්චර් වෙබ්සයිට් එකක් තියෙනවලු ඇග්‍රිකල්චර් බේස්. ඒ වෙබ්සයිට් එකේ යන ආටිකල් දෙයනේ මෙතනට දාන්න. මේකෙන් ඔයා ට්‍රැෆික් එක ගෙනියන්න එතනට. එකම දේ LinkedIn එකේ පොඩි LinkedIn එකේ විතර නෙවෙයි Facebook එකේ ඒ එක සයිට් එකක්වත් කැමති නැහැ. තමන්ගේ සයිට් එකෙන් එළියට මිනිසුන් යනවට. ඉතින් ඔබ ගිහලා YouTube සින්දුවක් දැම්මොත් link එකත් එක්ක එතකොට LinkedIn එක දන්නවා දැන් ඔබ YouTube එක ඇතුළට ගියොත් ආයේ මේක ඇතුළට එන්නේ නැහැනේ. එතකොට මම නම් කරන්නේ ඒ පින්තූරේ එතන දාලා YouTube එකේ link එක comment වලට දානවා. එතකොට මේ post එක අර ඒක ඇතුලේ reach එක අඩු වෙන්නේ නැහැ. නැත්නම් LinkedIn එකෙන් අනිවාර්යයෙන්ම Facebook එකටවත් YouTube එකටවත් එළිය තියෙන website එකකට ගෙනියන්න නිකක් දැම්මම 20 දෙනෙක් like කරනවා නම් එක්කෙනෙක් විතර like කරයි. මොකද එයා කැමති නැහැ මේක ඇතුලේ ඉන්න අය එළියට යනවා. ඊළඟට තව තියෙනවා බලමු. එකෙනෙක් අහලා මම වෙබ් ඩිසයින් ඉගෙන ගන්නවා. ඉතින් වෙබ් ඩිසයින් ඉගෙන ගන්නවනේ ඔයා ඉගෙන ගන්න දේවල් මේකේ කියන්න පුළුවන් ඉතින්. දැන් මගේ පුතා නම් මෙතන ඇවිල්ලා විද්‍යාව ඉගෙන ගන්නවා, ගණන් ඉගෙන ගන්නවා කියලා දාන්නේ නැහැ. මොකද එයා ගණිතය පිළිබඳ විශේෂඥයෙක් නම් ඒ ගැන දැම්මට කමක් නැහැ මොනවා හරි. ඒකට මිනිස්සු එයාගේ වටේ එකතු වෙනවා. ඔබට විශේෂඥතාවයක් නැති ඒව ගැන ඉතින් නිකන් ජෙනරලි කතා කරලා ගියාට කමක් නැහැ ඉතින්. නමුත් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ඉස්සරහට හම්බ වෙන එකක් නැහැ. ඊට අමතරව ඉතින් කාට හරි එක්කෙනෙක් කාලා තියෙන account දෙකක් සමාන post වලින් කරගෙන යන එක ප්‍රශ්නයක්ද? එකිනෙකට වෙනස් connection list දෙකක්. LinkedIn එක දැනගත්තොත් එකම පුද්ගලයා fake account එකක් තියාගෙන ඉන්නවා කියලා ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ email address දෙකක් සේරම වෙනස් ඇටියට නම් තියෙන්නේ. පාත්වාගෙන ගියාට නම් කමන්නේ. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහකට මිනිහෙකුට තනියෙන් එකවර පවත්වාගෙන යන්න පුළුවන් account 3යි හරියට. දැන් මම TikTok එකේ ඉන්නවා, මම Instagram එකේ ඉන්නවා. එහෙම තිබුණාට මේ දවස්වල මම active LinkedIn එකේයි, Facebook එකේයි, Clubhouse එකේයි. එහෙනම් මගේ අතින් Instagram වැටෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි ඔයා කොහොමද account දෙකක් maintain කරන්න කියලා මම නම් දන්නේ නැහැ. එහෙම පුළුවන් නම් ඉතින් කමක් නැහැ content දාන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් LinkedIn එක එක්කෙනෙකුට account දෙකක් දෙන්නේ නැහැ. ඒ දෙනවා නම් ඉතින් අපි වෙනත් email address එකක් පාවිච්චි කරලා තමයි යන්නේ. පිට post එකක් දාද්දි ඉතින් පිට තියෙන post එක එළියේ තියෙන කවුරුත් ප්‍රසිද්ධිය පාවිච්චි කරන post එකක් නම් ඒක පෞද්ගලික post එකක් නෙවෙයි නම් ඒක මට මෙතන කියන දැන් උදාහරණයකට අද රැට මේ රිචඩ් බ්‍රැන්සන් අද රොකට් එකක් යවනවා මේ අභ්‍යවකාශයේ ළඟටම ගිහිල්ලා එන්න. එයත් නැගලා යනවා ඒකේ. ඉතින් ඒ වීඩියෝ එක මම මේක ෂෙයා කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අපි ඔය Facebook එකේ තියෙන මොන හරි විකාර තැනකින් ඩවුන්ලෝඩ් කරලා ඔබේ කඳුළු දුටුවොත් මෙහෙම මහ පොළොවත් හඬාවි හරි මොන හරි එකක් අරගෙන ඒක මේක ඇතුලේ ඔබන්න එපා. ඒක කාටවත් නැහැ. ඒ කියන්නේ අපි ඒකේ මගේ ප්‍රොෆයිල් එක බිල්ඩ් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකට ඇවිල්ලා ලයික්ස් දාන පිරිසක් ඉන්නේ. නමුත් මේක ඇවිල්ලා වෘත්තිමය මට්ටමේ එකක්. ඒව කරන්න නෙමෙයි මේක ඇතුළට එන්නේ. ඉතින් අනුන්ගේ post එකක් ඔයා directly share කරුවොත් ඒක ප්‍රශ්නයක් නෑ. අනුන්ගේ post එකක් ඔයා download කරලා ඔයාගේ post එකක් වගේ දානවා නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. තා මොනවද තියෙන ප්‍රශ්න? මට තව විනාඩි 10ක් 11ක් ඉන්න පුළුවන්. excuse me sir මට චුට්ටක් බාධා කරන්න වෙනවා. මේ අපිට WhatsApp group එකේ දාලා තිනවා අමිත සර්ට තව වෙලාව දෙන්න කරුණා කරලා. ඉතින් ඔබ මේ ලබා දීලා තියෙන්නේ ඒ වටිනා අවස්ථාව. මම හිතන්නේ මේ අද වැඩසටහනේ මම හිතන්නේ හොඳ කාරණා එකතු වෙන බව අපිට නිසකයෙන්ම දැන් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මෙන්න අමිත සර්ට තව වෙලාව දීලා තියෙනවා. ඔබට හැකි තරම් ප්‍රශ්න එතුමන්ට යොමු කරන්න. එතුමන් සැදී පැහැදී සිටිනවා ඊට පිළිතුරු සපයන්න. ඇත්තම කියනවා නම් මට තමයි වෙලාව නැති. මම මේ වෙලාවේ
ක්ලබ් හවුස් එකේ සෙෂන් එකක් කරනවා පර්සනල් බ්‍රෑන්ඩින් ඇන්ඩ් ලින්ක්ඩින් වලට. ඉතින් මම නැති වුණාට තව එක්ස්පර්ට්ලා දෙන්නෙක් ඉන්නවා සබ්ජෙක්ට් එකේ. ඒ දෙන්න මම එනකම් මේක අරගෙන යනවා. ඉතින් මේක ඉවරුනම මම ඒකට ගිහිල්ලා තව පැයකමාරක් එතන ගත කරනවා. ඒත් ලින්ක්ඩින් ගැනම තමයි. ඉතින් මම කරන්නේ ඉතින් දැන් මම බ්‍රෑන්ඩ් එක බිල් කරගෙන යන හැටි බලන්න ලින්ක්ඩින් එක ගැන. මම දන්න දේ මම නොමිලි කියලා දීගෙන යනවා. මොකද වෙන්නේ? මගේ නම නිකම්ම වටේ යනවා. මගේ බ්‍රෑන්ඩ් එක ගොඩ නැගෙනවා. අපිට සම්බන්ධ වෙන මොකක් හරි ඉවෙන්ට් එකක පෝස්ට් එකක් ගැන අපිට ඒ පෝස්ට් අපේ account එකට share කරන්න පුළුවන් නේද? පුළුවන්. දැන් ඕන තරම් මමත් එහෙම කරනවා. තව කාගේ හරි ඉවෙන්ට් එකක් දැක්කම එයාට සපෝට් එකක් දෙන්න මම ඒ ඉවෙන්ට් එක මගේ එකේ share කරනවා. දැන් මම ඔබට තව එකක් පෙන්නන්න. අපිට ගොඩක් මිනිසුන්ට අත දෙන්න පුළුවන් ඇත්තටම. ඔහොම ඉන්න මම මගේ LinkedIn එක පොඩ්ඩක් ඕපන් කරගන්න. ඒ අතරේ අහන්න ප්‍රශ්න. මගේ account එක load වෙනවා. මම පෙන්නන්නම් ඊයේ පෙරේද මම කෙනෙකුට උදව්වක් කරපු හැටි. මේ තියෙන්නේ මගේ account එක random connection request දෙකක් ඇවිල්ලා තියෙනවා මෙතන පිරිසකින් වෙන්න ඇති. ඔය අතරේ මම දැක්කා ඒ ඔක්කොම ඇස්සේ මට Facebook එකේ request එවනවා. එවන්න නම් එපා. ගන්න ඉඩ නැහැ නේ ඉතින්. දැන් මම පෙන්නන්න මට කෙනෙකුට උදව්වක් කරන්න ඕනි වුණා. මම ගිහලා හැම දැන් ඕන තරම් මිනිස්සු මට එවනවා මේක ඔයාගේ page එකේ ඔයාගේ LinkedIn එකේ දාන්න පුළුවන්ද කියලා මට එවනවා කට්ටිය. මම කියනවා මගේ content strategy එකත් එක්ක ඔයාව ඒවලා තියෙන එක ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා මම ඒක දාන්නේ නැහැ කියලා. මං කැමති එකක් නම් එපයි මම දාන්න. දැන් මම දැක්ක ඊයේ පෙරේදා දැන් මේ ඇවිල්ලා මම දාන්න කෙනෙක් experience laboratory technician කෙනෙක් a vast working knowledge of ISO එයා ලියලා තියෙන හැටි. එයා දාලා තියෙනවා hi everyone I'm looking for a new role and I would appreciate your support. එයා open to work activate කළා. මම මොනවද කරේ? එයාව share කරා එයාගේ post එක මගේ LinkedIn එකේ. share කරා මොකද වෙන්නේ මේ වෙනකොට 712 දෙනෙක් ඒක දැකලා තියෙනවා. 19 දෙනෙක් like කරලා තියෙනවා. comment එක නම් මේ පුද්ගලයාගෙන්ම තමයි. ඒ දුවම තමයි මේ පොඩි දුවෙක් කවුරු හරි. එයා දාලා තිනවා thank you very much කියලා. ඉතින් අපිට උදව් කරන්න පුළුවන්. අපිට අනුන්ගේ event එකක් share කරන්න පුළුවන් අපේ එකේ. එයාට support එකක් හැටියට. බලමු තව මම ඕගොල්ලන්ගේ ප්‍රශ්න අහනකම් මම බලන්නම් තව මොන හරි මට දැන් මම මේ නෙතිලගේව share කරනවා. මේ ඇයි නෙතිලගේව share කරන්නේ? නෙතිලට support එකක් හැටියට. දැන් නෙතිල ගැන ගියා මේකේ The Island newspaper එකේ එකක්. මම ඒක අරගෙන මම share කරා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් නෙතිලට මම මගේ ආලෝකයත් පොඩ්ඩක් දෙන්න දෙපයි. මේ මම මගේ මේ LinkedIn මේ දැන් මේ නෙතිලගේ post එක ගන්න නෙතිලට හම්බුණා. මේ නෙතිල ඊයේ පෙරේද කරා entrepreneurial skills කියලා. කොහොමද entrepreneur කෙනෙක් වෙන්නේ කියලා පැයක session එකක් කරා ඉන්දියාවේ private university එකකට. Christ College of Engineering and Technology. එයාට හම්බුණා මේ certificate එකක් මේකට. ඉතින් එයා මේක දැම්මම මම ඒක share කරා. When your 12-year-old son talks about personal branding, LinkedIn and entrepreneurship on different international forums. ඇයි මම මේක share කරේ? මෙයාට සහයෝගයක් වෙන්න. ඒ මම share කරපු එකට 151 දෙනෙක් like කරලා 14 දෙනෙක් comment කරලා තියෙනවා. 5000ක එක දැකලා තියෙනවා. මේක තමයි LinkedIn එකේ පරිස්සම් වෙන්න ඕනේ. ඔබ ජරා ගොඩක් දැම්මත් ඒක මහා පිරිසක් දකින්න. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මෙච්චර පිරිසකට දකින්න දෙයක් අපි එහෙම දාන එක හොඳයිද කියලා. මෙයා කතා කරන එක. මෙයා කරපු තව එකක්. මෙයා ඉන්ටර්විව් කරා මේ Huawei සමාගමේ වයිස් ප්‍රෙසිඩන්ට්. ඒ වීඩියෝ එක මමත් අප්ලෝඩ් කරා. මේ අත කතා කරන්නේ මේ YouTube එකේ. එයාගේ YouTube එකේ නම Cinnamon Chat with Nethila. ඕනනම් එයාට කරන සහයෝගයක් විදිහට එයාගේ content වලට කැමති නම් ගිහිල්ලා Nethilage YouTube channel එකට වුණනම් subscribe කරන්න. මේ මම LinkedIn එකේ අලුත් තියෙන features ගැන කතා කරනවා. LinkedIn pages ගැන. ඒක 2000ක් බලලා තියෙනවා. මේ තියෙන්නේ මම කියලා තියෙනවා ඔබ අකමැති දෙයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒක ආදී posting Facebook like content in LinkedIn. Did you have this feeling when you saw the same video that got shared 1000 times on Facebook is circulating on LinkedIn? Did you notice the same viral videos which don't add any value are taking over your timeline? Do you know that you can tell LinkedIn about what you do not like to see? Right? Click the 3 dots, choose an I don't want to see this option. Tell LinkedIn why you don't like it. Metin, I'm not interested. I'm not interested in the topic. I have seen too many posts. I have seen this post before. This post is old.
it is something else. කිව්ව ගමන් ඒගොල්ලෝ ඒ post එක trending කරන එක අඩු කරනවා. තා මොනවද අපිට දැනගන්න තියෙන්නේ? chat එකේ ප්‍රශ්නයක් තියෙනවා. බලමු. I think LinkedIn is smarter than Facebook and other social media platforms. LinkedIn is not smarter. Actually, people who are in LinkedIn is smarter than people who are in Facebook and other platforms. I mean, at least they are very careful to post only positive ones. The LinkedIn, අපි Facebook එකේ කියලා negative ඒවා ඔක්කොම දානවා. රැට බයිනවා, මෙයාට බයිනවා. LinkedIn එකේ ඒවා දාන්න බෑ. දාන්න නැහැ. දාන්න බෑ කියන්නේ කවුරු නීතියෙන් තානම් කරලා නැහැ. හැබැයි දැම්මොත් තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා. Facebook එකේ තමන්ගේ ප්‍රතිරූපයට මොනවා වුණත් මිනිස්සු කියලා දානවා. ඒක ගාණක්වත් නැහැ. මෙතන ඉන්නේ වෘත්තිමය මට්ටමේ අය. අපි ඊළඟට මොනවද? තව බලන්න. ඔබේ හෝම් බිස්නස් එක, ඔබේ self employment එක අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ LinkedIn එකේ දාන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට තමයි තියෙන්නේ. ඒක නරක දෙයක් නෙවෙයිනේ. LinkedIn message කරනකොට බොහොම කල්පනාවෙන් දැන් message කරනකොට කියන්නේ අපි දකිනවා සමහර ලාවට සමහර industries වල ඉන්න අය අපි කියමුකෝ insurance, fixed deposit, ඉඩකඩම් විකුණන අය කිසිම සමාවක් නැතුව එකපාරට ගිහිල්ලා කියනවා ගන්න මගෙන් ඉඩමක්. දැන් මම හිතන්නකෝ දැන් LinkedIn එක කියලා කියන්නේ අපේ ඇත්ත ජීවිතයේදී අපි මේ මට තප්පරයක් දෙන්න. අපි ඇත්ත ජීවිතය ගත්තොත් රටේ සමාජෙදී හිතන්න මං හෝටලයක ඉන්නවා. හෝටලයක ලොබි එකේ ඉන්නකොට කවුරු හරි එකපාරට ඇවිල්ලා මගෙන් අහනවා ඔයා ගන්නවද ඉඩමක් කියලා. අහන්නේ නැහැ නේද? ඉතින් එහෙම අහන්න නැත්නම් ඔයා කොහොමද LinkedIn එක ඇතුළට ඇවිල්ලා මිනිහකින් ගිහලා මගෙන් ඉඩමක් ගනින් කියලා කියන්නේ ඔයා අඳුරන්නේ නැත්නම්. ඒතකොට LinkedIn කියලා කියන්නේ database එකක් එහෙම නෙවෙයි. LinkedIn එක කියන්නේ එළියේ ඉන්න පිරිසක් community එකක් හදාගෙන ඉන්නවා මිලියන 750ක. එළියෙන් කරන්න සුදුසු නැති කිසිම දෙයක් LinkedIn එක ඇතුලේ කරන්න බෑ. personal message එකක් යවන්න පුළුවන්. ඒ personal message එකට ලැබෙන ප්‍රතිචාරය ධනාත්මක හෝ ඍණාත්මක වෙන්නේ ඔබව කොච්චර ඇහැ ගහිලා තියෙනවද කියලා ඒ පුද්ගලයාට. එහා පැත්තෙන් ඔබ දකින්න පුද්ගලයාට ඔබ නිතර ඇහැ ගහිලා තියෙනවනම් එතකොට මොකද වෙන්නේ? ඔබට ඔබ ඒ මනුස්සයා පිළිගනි. සමහර විට කතා කරයි ඔබට. හැබැයි කවදාවත් දැකලා නැහැ අදමයි කනෙක්ෂන් එක දාගත්තේ ඔබ යවනවා ජෝන් කීල්ස් එකේ CEO සර්ට කනෙක්ෂන් රික්වෙස්ට් එක මොනවා හරි වෙලාව ඇක්සෙප්ට් කරනවා ඇක්සෙප්ට් කරපුව ගමන් ඊළඟ අතේ යවනවා දිග හැල්ලක් ඇයි ඔබ මාළඹෙන් පර්චේස් 10ක් ගන්න ඕනි කියලා. ඒ වගේ වැඩ නම් කරන්න එපා අඳුරන්නේවත් නැති මිනිසුන්ට අරවා ගන්න මේවා ගන්න කියලා යවන්න මේක ඩේටාබේස් එකක් එහෙම නෙවෙයි. ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් එහෙම නෙවෙයි. මට තව විනාඩි 5ක් විතර ඉන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මාව ෆලෝ කරොත් LinkedIn එකේ මම නිතර ඇවිල්ලා LinkedIn එකේ කතා කරනවා. තව කෙනෙක් අහලා තිනවා ප්‍රීමියම් account එක. දැන් මගේ ප්‍රීමියම් එකට මම $25ක් දීලා අරන් තියෙන්නේ. මම ඒ $25 මගේ සේවාවන් වලින් හම්බ කරනවා. ඉතින් ඒ හින්දා මට $25ක් තිබ්බට කමක් නැහැ. Web developer yes කියන්න please. තව ප්‍රශ්න තියෙනවා මේ first and second and third connections වල ඒක තේරුම මොකක්ද කියලා. මම ඒකට ඉස්සෙල්ලා උත්තර දුන්නා. first connection කියන්නේ ඔයයිමයි connect වෙලා ඉන්නවනම් first connection. ඔයාගේ යාළුවෙක් ඉන්නවා මම එයාට connect වෙලා නැහැ. හැබැයි එයා ඔයාට connected. එයා මට second connection. ඒ යාළුවට තව යාළුවෙක් ඉන්නවා. එයා ඔයාගේ යාළුවට connect. හැබැයි මම එයාට connect නැහැ. මට එයා තුන්වෙනි connection එක. ඒකත් හරි. වෙන graphic designer කෙනෙක් වැඩිපුර රැකියාව සොයාගන්නේ පළවෙනියම වැඩිම job හොයාගන්න පළවෙනියම තමයි ඔයාගේ profile එක හරියට සකස් කරන්න ඕනේ. graphic designersලා කරන එක වැරද්දක් තමයි මිනිහාගේ මූණ දානවා වෙනකොට ගිහලා එතන එයා හදපු logo එකක් දානවා. logos එක්ක මිනිස්සු connect වෙන්නේ නැහැ. මිනිස්සු connect වෙන්නේ මිනිසුත් එක්ක. ඒ හින්දා මිනිහෙක් ඉන්න ඕනේ දැන්ට logo එකක් දාන්න එපා අර Facebook එකේ කරනවා වගේ. මම නම් Facebook එකේ නම් මට logo එකකින් connection request එකක් આવුත් මම ගන්නෑ. මොකද මම මිනිස්සුත් එක්කනේ connect වෙන්නේ. ඊට පස්සේ ඔයා කරපු හොඳ ක්‍රියේෂන් ෂෙයා කරන්න පුළුවන්. හැබැයි දැන් කාර් විකුණන මිනිහෙක් උදේ ඉඳලා හැන්ද වෙනකන් තමම විකුණන කාර් වල ෆොටෝ දැම්මොත් මොකද වෙන්නේ? ඒක හිට් ඇඩ් එක වගේ වෙනවා. මිනිස්සු ඒවට කැමති නැහැ. මගේ බඩු ගන්න, මගේ බඩු ගන්න, මගේ ඊඩම ගන්න, මගේ ඊඩම ගන්න, මගේ කාර් එක ගන්න, මගේ ඉන්ෂුරන්ස් එක ගන්න. ඒ තත්ත්වෙට වැටෙන්න එපා. අනිත් හොඳම උදාහරණය වා ගිහිල්ලා මගේ පුතාගේ account එක බලන්න, මගේ account එක බලන්න.
අපි මොන වගේ දේවල්ද දිනපතා දාන්නේ කියලා. අපිත් විකිණීමක් කරනවා. ඒක නිකන් බොහොම ඇඟට නොදැනී තමයි විකිණීම කරන්නේ. ඉතින් දිනපතා මිනිස්සු මගේ ඉන්බොක්ස් එකට එනවා. ඇවිල්ලා කතා කරනවා. මේව කරනවද? අරව කරනවද? අපිටවත් එක වැඩ කරන්න පුළුවන්ද? අපේ බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් වෙනවද? කොහොම ඒවා වෙනවා. දැන් මගේ පුතා චයිල්ඩ් ඇක්ෂන් ලංකා අහිංසක ළමයි වෙනුවෙන් දුප්පත් ළමයි වෙනුවෙන් වැඩ කරන NGO එකක යා බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර්. ඒගොල්ලෝ තමයි ඇවිල්ලා නෙතිල would you like to දැන් පත්‍ර වලින් කතා කරලා අහනවා නෙතිල අපි ඔයාගේ ආටිකල් එකක් ලියන්නද? ඇයි යා ගිහිල්ලා නිතර කතා කරන ඒවා ලියන ඒවා. දැන් අද මං කිව්වා අපි දෙන්න කතාවක් දැම්ම අද මොනවද දාන්නේ? මං කිව්වා පුතා අද දාන්න රිචඩ් බ්‍රැන්සන් අද රොකට් එකේ යන්නේ එක. දැන් මෙයා මේ වෙලාවේ අද දැන් ආටිකල් 5ක් විතර කියවුවා එයාගේ පෝස්ට් එක හදාගන්න. ඉතින් යාර මගේ පුතා රොකට් යවන්නේ නැහනේ. ඒ වුණාට ඉතින් රටේ සමාජය ඔක්කොමලා කතා කරන ධනාත්මක ලෝකේම කතා කරන නිවුස් එකක්. ඉතින් මේ වෙලාවේ ලෝකේම කතා කරන නිවුස් එකක් නෙන්න අපිත් කතා කරන්න ඕනේ. ඒක ධනාත්මක එකක් හින්දා. ස්ටෝරිස් ගැන අහලා තියෙනවා එක්කෙනෙක්. Facebook වගේම තමයි Facebook වලට වැඩිය වටිනවා. LinkedIn එකෙත් අර වගේම ස්ටෝරිස් දාන්න පුළුවන්. හැබැයි නිකන් මෙහෙම සෙල්ෆියක් ගහලා මගේ ස්ටෝරිය දාන එක නෙවෙයි අපි කරන්නේ. LinkedIn එක අපි ටිකක් ප්‍රොෆෙෂනල් ටයිප් එකේ ස්ටෝරිස් ඔබ වර්ක්ෂොප් එකක් කරනවා නම් ඔබ මොන හරි ඉගෙන ගත්තා නම් ඔබ මේ දවස්වල පොතක් කියවනවා නම් ඒ පොතේ ෆොටෝ එකක් ගහලා ඒක යවන්න ස්ටෝරි එකේ. සෙල්ෆියක් දැම්මට කමක් නැහැ. කවුරු හරි හිතන්න පුළුවන් මේක හරි කරදරයක් නෑ සෙල්ෆියක්වත් දාන්න බැරිද කියලා. පුළුවන්. හැබැයි උදේ ඉඳලා හැන්ද වෙනකන් සෙල්ෆි දැම්මොත් කවුරු හරි ඇවිල්ලා වාට කියේ කරුණාකරලා යන්න Instagram එකට කියලා. නැත්තම් ඔයාම මේ ඩිස්කනෙක්ට් කරලා දායි. තව මොනවද අහන්න පුළුවන්? නෑ ස්කිල් ටෙස්ට් එක හැමෝටම තියෙනවා. ප්‍රීමියම් ප්‍රොෆයිල් වලට විතරක් නෙවෙයි. මගේ Facebook page එක education support එකක් ඒකේ තියෙනවා මේකට දාන්න පුළුවන්. හැබැයි ඉතින් Facebook එකේ link එක පිටින් මෙතන ගෙනත් දාන්න එපා. ඒක download කරලා අලුත් එකක් හැටියට මෙතන upload කරන්න. හැබැයි මේකට upload කරන්න පුළුවන් සුදුසු තත්ත්වේව තියෙන්න ඕනේ. Facebook කියනකොටම මට බයයි මොනවා දාන්න යනවද දන්නේ නැහැ කියලා. එච්චර ලස්සනයි අපේ අයගේ Facebook. මේ දැන් මට පුළුවන් මේකේ ඕනනම් ඔයාගේ කෙනෙක් දෙන්නගේ Facebook එක අරන් පෙන්නන්න මොනතරම් පෙන්නන්න පුළුවන් තත්ත්වයක තියෙනවද කියලා. නෑ මම එහෙම කරන්නේ නැහැ බය වෙන්න එපා. හැමදාම පේස් දාන්න ඕනේ නැහැ. හැබැයි හැමදාම දානවද නැද්ද කියලා ඔයාලට chance එකක් තියෙනවා. දැන් මම හැමදාම දානවා. සමහරව ඉන්නවා මාසෙට 4යි දාන්නේ. සමහරු දාන්නේ සතියට 2යි මාසෙට 8යි. වෙලා තියෙන්නත් එපා මේවා හදන්න. සමහරු මාසෙට සාමාන්‍යයෙන් 12ක් විතර දානවා. ඒ කියන්නේ සතියට 3යි. දැන් ඔබ වැඩ බලාපොරොත්තු වෙන ජොබ් බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් බිස්නස් බලාපොරොත්තු වෙන ඉන්නවනම් වැඩිපුර දාන්න ඕනේ. වැඩිපුර දැම්මම තමයි ඔයාව අනිත් අයට පේන්නේ. ඉතින් දැන් මම තව වැඩසටහනකටත් යන්න තියෙන නිසා මට අවසර දෙනවා යන්න. මට කරන්න පුළුවන් උපරිමේ මම මේ පැය එකමාරි කරා කියලා මං හිතනවා. ඔව් සර්. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම පුද්ගලිකව මමත් අද බොහෝ දේවල් ඉගෙන ගත්තා සහ දැනුවත් වුණා. ඉතින් ඔබතුමන්ටත් නෙතිල සහෝදරයා ඇත්තටම ඌටත් බොහොම ස්තුතියි කිව්වා කියන්න. ඉතින් ඔබතුමන් වැඩ දහසකුත් නැද්දේ අපි වෙනුවෙන් මේ කරන කාර්යය අපි බෙහෙවින් මගේ කරනවා. අපි හැකියික්මනින් එහෙනම් යමු තෙවන ජයග්‍රාහකයා කවුද එක දැනගන්නට අවස්ථාව නැවතත් ලබා දෙනවා. ප්‍රොට්‍රක්ටර් දිලංග සංජය ඔබට. හරි thank you. අපි ඉක්මනට මේක ඉවර කරගමු. මොකද අපේ අමිත්සට තව සෙෂන් එකකට යන්න තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා 240 නැවැත්තුවේ 41 ඉඳන් අපි දැන් යන් සම්පූර්ණ කට්ටිය ගමු. හරි. මම කියන්නේ ජයග්‍රාහකයෝ අපිට WhatsApp හරි එහෙම නැත්නම් මේ chat එකේ හරි message එක දාන්න ඔයාලගේ tag correct කරගන්න. හරි. අපි ඉක්මනට බලමු කවුද වින්නර් කියලා. හරි. චලනි චාරුණි ඔයාලා තමයි තුන්වෙනි ජයග්‍රාහකයා දවසේ. ඉතින් අපේ chat එකේ message එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp group එකට message එකක් දාන්න. ඔයාගේ tag එක collect කරගන්න පුළුවන්. හරි ප්‍රසන්න. හරි බොහොම ස්තුතියි. චලනි චාරුණී ඔබ තමයි තෙවන වාසනාවන්තයා. ඔබට ඔබගේ උණුසුම් සුබ පැතුම්. ඉතින් පුරා දෙපැයක් පුරාවට ඔබ අපිත් එක්ක එකතු වෙලා ගොඩක් දැනුම කාරණා එකතු කරගත්තා කියලා අපි විශ්වාස කරනවා.
ඉතින් අවසන් කරන්නට කාල වේලාව පැමිණ තිබෙනවා. ඊට මත්තෙන් මෙවැනි සමාජ මෙහෙවර සිදු කරන්නට ඔබත් කැමති නම් රත්නපුර රොටරැක් සමාජ එක්ක එකතු වෙන්න කියන ආදරණීය මතක් කිරීමත් ඔබට සිහිපත් කරන ගමන් මේ වැඩසටහනට දායකත්වයක් දැක්වුණ අප සමාජයේ වත්මන් ලේකම්වරියට ආරාධනා කරන්නටයි මේ සූදානම. ඉතින් මේ ආරාධනය රත්නපුර රොටරැක් සමාජයේ වත්මන් ලේකම්තුමිය රොටරැක්ටර් ශාලනී ගලපති ඔබට. ඔව් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් මම හෙනවා නේද? ඇහෙනවා. ඔව් මම රොටරැක්ටර් ශාලනී ගලපති රත්නපුර රොටරැක් සමාජයේ වත්මන් ලේකම්. ඉතින් අද අප වෙනුවෙන් හරවත් දේශනාවක් ගෙනාපු අමිත ගමගේ නිතිල නිම්සත් දේශකවරුනි රත්නපුර රොටරැක් සමාජය වෙනුවෙන් එහි ලේකම් වශයෙන් ඔබ දෙදෙනාට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද අප හා එක්වුණ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. ඔබගේ දායකත්වයට අපිට ශක්තියක්. ඉතින් මම කියන්න ඕන අන්තිමට සමාජ සේවය කරන්න කැමති නම් ලෝකෙට සමාජයට වැඩක් කරන්න කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. FB ගිහිල්ලා Facebook ගිහිල්ලා රොටරැක් ක්ලබ් ඔෆ් රත්නපුර කියලා සර්ච් කරලා බලන්න. ජොයින් වෙන්න කැමති නම් අපිට මැසේජ් එකක් දාන්න ඒකේ. ඉතින් ආයෙත් එකතු වුණු හැම දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි. එසේනම් මෙවැනි සමාජ මෙහෙවරන් සමගින් ඔබත් එකතු වෙන්න කියලා නැවතත් මතක් කරනවා. ෆෝරම් එක මම හිතන්නේ ලින්ක් එක නැවතත් දාන්න පුළුවන් නම් හොඳයි. ඒ අතර මම ඔබට නැවත මතක් කරනවා මෙවැනි වැඩසටහන් හොඳයි අපිට ලින්ක් එක නැවතත් ලබා දෙනවා. බොහොම ස්තුතියි. අදට එසේනම් වැඩසටහන නිමා කරන්නටයි මේ සූදානම. ඉතින් සහභාගී වූ ඔබ සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා අවසානයේදී ප්‍රාර්ථනා කරනවා. අපි මෙවැනි වැඩසටහනකින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.